අපි කතා කරමු මං හිතන්නේ තව ළමයි ඇඩ්ඩෙනවා අට පුළුවන් ගැන අද අපි කරන පන්තියත් අපි කතා කරන්නේ ෆ්‍රී. එතකොට අද මං ඔයාලට මේ අරමුණු දෙකක් තියාගන්න හිතුවා. එකක් තමයි දේශපාලන විද්‍යාව කියන විෂය කොයි තරම් ලේසිද, මේක කොයි තරම් ලේසිද කියන එක කියලා දෙන්නේ. දෙවනියට ඔයාලගෙන් 2020 ඒලෙවල් විභාගෙට අහනවා නූතන භෞමික රාජ්‍යයේ අංග ලක්ෂණ. භෞමික රාජ්‍යයේ අංග ලක්ෂණ. මෙන්න මේ ටොපික් එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ ටොපික් එක හදලා තියෙන්නේ මාකින් ස්කීම් එකට අනුව. මෙන්න මේ මාකින් ස්කීම් එකට අනුව හදපු මේ ටොපික් එක තමයි අපි කතා කරන්න යන්නේ. පුතේ මේ ඔයාලට මේක මේ ලියන එක පේන්නේ අනිත් පැත්තටද? චුට්ටක් බලලා කවුරු හරි කියනකො chat box එක on කරලා තියෙන මේ ඔය බෝඩ් එකයි cam එකයි ඔක්කොම ගෙනල්ලා හයි කරේ ඊයේ. ඉතින් ඇත්තටම ඔයාලා වෙනුවෙන් මේක කරේ. මේ ඉතින් එන්ට චුට්ටි අවුල් තියෙන්න පුළුවන් පොඩි පොඩි දේවල්. ඒවට අපි හදාගෙන ඉස්සරහට යන්න. මට කවුරු හරි කියන මැසේජ් එකක් දාන්න මේක ඔයාලට පේන්නේ අනිත් පැත්තට කියලා. හරි දරු හරි thank you. මේ හේතුව තමයි මේක තාම ඉතින් පොඩ්ඩක් අලුත් කියලා කියන්නේ ඉතින් ඊයේ පොඩි ඉතින් වෙබ් කැම් එකකුයි පොඩි වට ටිකක් ගෙනල්ලා ඉවරලා මේක අපි ඉතින් කරන්න පටන් ගත්තේ. එහෙනම් හරි. අහන්නකෝ මේ අපි තව ටිකක් මේ link එක share කරමු. මොකද අපි ඉතින් ලංකාවටම නොමිලේ කරන එකේ මම හිතනවා තව ළමයිකුට ඉගෙන ගන්න පුළුවන් කියලා. ඔයාගේ දන්න යාළුවන්ට share කරන්න. දැන් වෙලාව 9යි. අපි 9යි කාලට හරියට පටන් ගන්නවා. මේ වෙනකන් අපි share කරමු. විනාඩි 5ක් කරගෙන 9:10යි දැන් වෙලාව 9 කාලට පටන් ගමු. මේක ෂෙයා කරලා අපි ළමයි ටික එකතු කරගමු. මොකද හිතන්නකෝ අපරාධිනේ ඉතින් මම මේකෙන් ලබන එක සතුටක් විතරයි තියෙන්නේ. ඇත්තම කතාව. කෙටියෙන්ම කිව්වොත් මට ඕන කරන්නේ මම කිව්ව පැහැදිලිවම මම රජයේ ඉස්කෝලේක උගන්වනවා මට පඩියක් හම්බෙනවා. මට ඇත්තටම ඉස්කෝල ළමයින්ට මේ වෙනකොට උගන්වන්න විදිහක් නැහැ. ඉතින් මම මේ පඩිය ගන්නවා. ඉතින් ඒ වෙනුවෙන් මට දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් මම මේ දේ කරනවා. අනිවාර්යයෙන්ම මේක දිගටම කරනවා. දිගටම කරනවා කියලා කියන්නේ පාසල් පටන් ගන්නකම් කරනවා. පාසල් පටන් ගත්තට පස්සේ කරනවද කියලා තීරණය කරන්න ඔයා. මොකද මම පැකේජ් එකක් ඕන් කරලා තියෙන්නේ රුපියල් 12000ක් දීලා. ඉතින් ඔයා වෙනුවෙන් ඉතින් ඒ නිසා මට තියෙන්නේ මේකේ සතුටක්. ඉතින් ඒ සතුට මම ලබන්නේ අතර මේක ඉතින් අපරාධින් පැකේජ් එකේ 500ක් තියෙන නිසා. එහෙනම් මම කියනවා ඔයාට පොඩ්ඩක් මේක ෂෙයා කරලා සබ් එකක් දීලා අපි මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. මොකද වීඩියෝ එක දිගටම මම දාන්න හිතන් ඉන්නේ නැහැ. තව එක දවසක් එහෙම නෝ YouTube එකට දානවා. ඉතින් හරිය YouTube එකට දාන්නේ නැහැ. අපි බලමු. මෙන්න චුට්ටක් ෂෙයා කරමු පුතේ. අපි පටන් ගමු හරියටම 9:15ට පටන් ගන්නවා. හරි පුතේ. අපි කතා කරමු. මේ බලන්නකෝ. මම ඉස්සලාම කතා කරනවා පොලිටිකල් සබ්ජෙක්ට් එක. හැමෝම කියන්නේ මේක අමාරුයි කියලානේ. මම කියනවා මේක ලේසියි කියලා. හැබැයි මම මේක ලේසි කියලා අද ඔයාලට කියලා දෙන්න මේ මගේ විදිහකට නෙවෙයි. මේක මම ලේසිද අමාරුද කියලා දෙන්නේ ඔයාලගේ විදිහට. ඒක කොහොමද? ඕනම සබ්ජෙක්ට් එකක්. පොලිටිකල්, සිංහල, BC, ඉතිහාසය, ගණිතය මේ ඕනම විෂයක තියෙන පොතේ හරයක්. මෙන්න මේ හරය තමයි ඉගෙන ගන්න ඕනේ. අපි ඉස්සල්ලාම මේක අල්ලන් තියෙන ප්‍රධාන ටොපික් ටිකක් තියෙන ඒ ටික අල්ලන්න. ඒක සාමාන්‍යයෙන් ඉතින් ළමයාට තේරෙන්නේ නැහැ. මේක ඇත්තටම තේරෙන්නේ ගුරුවරයාට. එතකොට මෙන්න මේ සබ්ජෙක්ට් එකේ මොනවද මේ තියෙන හරය අපි බලමු. මේ බලන්නකෝ. මම කියනවා දේශපාලන විද්‍යාවේ ප්‍රධානතම ටොපික් එකක් තමයි පුතේ ආණ්ඩුව කියලා කියන්නේ. ආණ්ඩුව. හරි. මෙන්න මේ ආණ්ඩුවට තියෙනවා ආයතන තුනක්. එකක් අපි කියනවා ව්‍යවස්ථාදායකය, දෙවෙනි එක අපි කියනවා විධායකය, තුන්වෙනි එක අපි කියනවා අධිකරණය. ව්‍යවස්ථාදායකේ කාර්යය තමයි මොකද පුතේ? නීති සම්පාදනය කිරීම නැත්නම් සකස් කිරීම නැත්නම් නීති හදනවා කියන. විධායකේ කාර්යය තමයි නීති ක්‍රියාත්මක කිරීම කියන එක. අධිකරණයේ කාර්යය පුතේ නීති විවරණය කිරීම. දැන් මෙතන කෙනෙක්ගෙන් අහුවොත් එහෙම මොකක්ද මේ විවරණය කරනවා කියන්නේ? කෙනෙක් ගැන සරල අදහසක් අහුවොත් අපි මේ ටික නම් දන්නවා. හැබැයි මේ විවරණය කියන එක සමහර විට දන්නේ නැහැ. එහෙනම් සරලව මම කිව්වොත් එහෙනම් විවරණය කරනවා කියන්නේ මේ නීතිය හරිද වැරදිද කියලා බලන්න. සරල තේරුමක්. නමුත් ඒ වගේ දේවල් අපේ ඔළුගෙඩියට අහු වෙලා තියෙනවද කියලා දැන් ඔයාම හිතලා බලන්න ඕනේ. අපි ඉගෙන ගත්තට වැඩක් නැහැ. මේ වගේ තේරුම දැනගන්න. මම කියනවා
දේශපාලන විද්‍යාව කියන ටොපික් ඔක්කොම ටික මෙන්න මේ ටොපික් එක ඇතුලේ තමයි තියෙන්නේ. දැන් ඒකට උදාහරණ මට ගන්න පුළුවන්. මමම ටොපික් එකක් ගත්තම තේරුමක් නැහැනේ. ඒ හින්දා මම දැන් කියනවා ඔයාලා කැමති ටොපික් එකක් යන්න මම මේ ටොපික් එකට ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ ජොයින් වෙලා තින්නේ කොහොමද කියලා කියන්න. දැන් අපි chat box එක on කරනවා. ඔයාලට පුළුවන් ටොපික් ටිකක් දාන්න. මේකෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් මම කියනවානේ 5 month mission. මාස 5න් සිලබස් එකම උගන්වන්න. කොහොමද මේක උගන්වන්නේ? මං ඉස්සල්ලාම කරන්නේ මේ හරය ළමයට උගන්වන්නේ. ඒකේ අදහස ඔයාලට මේකෙන් පුළුවන් ඊට පස්සේ ඔලුගෙඩියට ගන්න මේ සබ්ජෙක්ට් එක කොයිතරම් ලේසිද කියලා. අපි හැබැයි මේ සබ්ජෙක්ට් එක ලේසි වෙන්නේ උගන්නන ගුරුවරයාගේ උගන්නන ක්‍රමෙත් එක්ක සහ ඉගෙන ගන්න ළමයාට තියෙන උවමනාව කියන දේවල් මත. ගුරුවරයා 100% කැප වුණාට වැඩක් නැහැ. ළමයා 100% කැප වෙන්නේ නැත්නම් දෙපැත්තම බැලන්ස් වුණොත් මේක ඉතාමත් ලේසි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක් බවට පත්. මම හිතනවා මේ පාඩම් ටික ඉවර වෙනකොට ඔයාලට පුළුවන් ඕනනම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට පොලිටිකල් සබ්ජෙක්ට් එක කොහොමද තිබුණේ හිතේ? දැන් කොහොමද තියෙන්නේ කියලා දාන්න අදහසක් පුළුවන්. අනිවාර්යෙන්ම අදහසක් දාන්න. හරි. දැන් අදහසක් නෙමෙයි. දැන් ඔයා කැමති ටොපික් එකක් දාන්න සබ්ජෙක්ට් එකේ තියෙන. මට පුළුවන් ඕනනම් මම කැමති ටොපික් ටිකක් ගන්න. මම ආස නැහැ පුතේ මමම ටොපික් එක කියලා මම මේක කියලා වැඩ පෙන්වන්න නෙවෙයි මට ඕනි. මට ඕනි වාට ඔයා කියන ටොපික් එකට මේක පහසුවෙන් හදලා පෙන්වන්න. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් මේක තමයි ඇත්ත කතාව කියලා. මේක තමයි ඇත්තටම මගේ තියෙන සිස්ටම් එකේ මූලිකම එක ලක්ෂණයක්. ගොඩාක් ස්ටික්ස් තියෙනවා මේ. පහසු ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් එකපාර ඔක්කොම කියලා දෙන්න බෑ. අපි ටික ටික මේකදී දවසකට එක ගානේ හරි කියලා දෙන්න. දැන් දාන්න පුතේ chat එකට. හරි. ගොඩක් ළමයි දාලා තිබ්බ මම දැන් ටොපික් ටිකක් බැලුවා. අපි ඔක්කොම කතා කරගන්න අමාරුවේ ටිකක් කතා කරමු. පළවෙනි එක කතා කරලා දෙනවා සෝල්බරි රාජ්‍යය. කියන්නේ 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමය. 1947 තිබුණු සෝල්බරි ආණ්ඩු ක්‍රමය ගැන කතා කළොත් මම පුතේ මේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ තියෙන ව්‍යවස්ථාදායකයක්. ව්‍යවස්ථාදායකය නම් මොකද්ද? පාර්ලිමේන්තුවමයි පුතේ. මේක තිබුණා විධායකයක්මයි දරුවා. විධායකය කවුද ඉන්නේ? අග්‍රාණ්ඩුකාරවරයෙක්. මේක දෙනවා අධිකරණ පද්ධතියක් නැත්නම් අධිකරණයක්. පුතේ ශ්‍රී ලංකාව යටත් තියන නිසා මම අධිකරණය ගැන ලොකුවට මෙතෙන්දි කතා කරන්නේ නැහැ. එහෙනම් මේ බලන්නකෝ අපි සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ මෙන්න මේ ව්‍යවස්ථාදායකය ගැන කතා කරනවා. විධායකය ගැන කතා කරනවා. අධිකරණය ගැන කතා කරනවා. ඊළඟට දාලා තිබුණා දේශපාලන පක්ෂ කියන ටොපික් එක. දේශපාලන පක්ෂ. බලන්නකෝ දේශපාලන පක්ෂයක් කියන්නේ මොකක්ද කියලා. සරල අදහසක් අපි ගන්නවා දේශපාලන පක්ෂයක් කියන එකම. දේශපාලන පක්ෂයක් කියන්නේ මම කියනවා ආණ්ඩු බලය අල්ලා ගැනීමේ අරමුණින් එකට එකතු වුණු පුරවැසි කණ්ඩායම. අද පුතේ දේශපාලන පක්ෂයක් කියන්නේ ආණ්ඩු බලය අල්ලා ගැනීමේ අරමුණින් එකට එකතු වුණු පුරවැසි කණ්ඩායම. මොන බලයේද පුතේ දේශපාලන පක්ෂ අල්ලගන්න ගියේ? ආණ්ඩු බලය. එහෙනම් පුතේ ආණ්ඩුව කියන එක ගැන අපි මෙතෙන්දී කතා කරමු. තව එකක් දාලා තිබුණා 1972 පළමු ජනරජ ආණ්ඩු ක්‍රමය නිදහස් ශ්‍රී ලංකාවේ ඇති කරපු ප්‍රථම ආණ්ඩු ක්‍රමය. ඒ ආණ්ඩු ක්‍රමය ගැන බලන්න මේ. ඒ ආණ්ඩු ක්‍රමයේ තියෙන පුතේ ව්‍යවස්ථාදායකයා. හැබැයි නම වෙනස්. නීති සම්පාදිත ආයතනය හැඳින්වීම මොනවා කියලාද පුතේ? දෙතින් ලියුවොත් එහෙම ජරාස. මගේ නම නෙවෙයි යා. මොකද්ද? කලින් සර්ගේ නම. මොකද්ද? ජාතික රාජ්‍ය සභාව. මොකද්ද නම? ජාතික රාජ්‍ය සභාව. ඒකේ විධායකයක් ඉන්නවා. මේකේ තියෙන දිත්ත විධායකයක්. සෝල්බරි එකේ තියෙන දිත්ත විධායකයක්. ඒකේ නාමික විධායකයෙ හිටිය අග්‍රාණ්ඩුකාරවරයා, සත්‍ය විධායකයෙ හිටිය අගමැතිවරයා. පුතේ 72 ආණ්ඩු ක්‍රමයේ නාමික විධායකයෙ ඉන්නේ ජනාධිපතිවරයා. සත්‍ය විධායකයෙ ඉන්නේ අගමැතිවරයා. එහෙනම් පුතේ විධායකයෙ ගැන කතා කරමු. අධිකරණ පද්ධතිය ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. මෙන්න පුතේ අධිකරණය ගැන තියෙනවා. එහෙනම් පුතේ ආණ්ඩුව ගැන අපිට සම්බන්ධ වෙනවා. අපි තව ටොපික් ටිකක් බලමු. මම ටොපික් ටිකක් බලාගෙන ආවා. හරි ඊළඟට කතා කරලා තියෙනවා 72 යටත් විජිත අවධිය ගැන. පුතේ යටත් විජිත අවධිය ගැන ගත්තොත් මේ ඔක්කොම අයිති වෙනවා. ඇයි? 1833 කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රමය, 1910 කුවැකලම් ආණ්ඩු ක්‍රමය, 1920 මැනින් ආණ්ඩු ක්‍රමය,
1924 මැනින් ඩෙවෝන්ෂර් ආණ්ඩු ක්‍රමය, 1931 ටොරමෝරන් ආණ්ඩු ක්‍රමය, 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමය. මේ ඔක්කොම පුතේ සුද්ද අපිට දීපු ආණ්ඩු. අපි හදපු ආණ්ඩු ක්‍රම දෙකයි. 1972 සහ 1978 දෙවන ජනරාජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා. දෙමළ එහෙම නෙවෙයි. මෙන්න එහෙනම් මේ ආණ්ඩු ක්‍රම හැම එකකම මම මේක ටිකෙන් කතා කරන්නේ. හැම එකකම තියෙනවා පුතේ. මොකද ඔයාලා දීපු ටොපික් සරල වැඩි. ඒකයි අත්ත කතාව. මේ හැම එකකම තියෙනවා පුතේ ව්‍යවස්ථාදායකයා, විධායකයා සහ අධිකරණය. එහෙනම් ආණ්ඩුව ගැන කතා කරමු. වැදගත් ටොපික් එකක් දීලා තිබුණා. ඒ තමයි පුතේ දීලා තිබුණ එක දේශපාලන මතවාද ගැන. ඔන්න වෙනස් එකක්. මොකද මතවාදයක් කියන්නේ? මතවාදයක් කියන්නේ මතයක් කියන්නේ පුතේ අදහසක්. යා කියනවා මං ගැන වැරදි මත පතුරවන්න එපා. වැරදි අදහස් දෙන්න එපා. එහෙනම් මේ බලන්න ලිබරල් වාදීන්ගේ අදහස මොකක්ද? සමාජවාදීන්ගේ අදහස. ඒ කියන්නේ කණ්ඩායමක්. මේ අදහසක් ගෙනාපු එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ලිබරල් වාදීන් කියන්නේ. ලිබරල් කියන එකේ සරලම අදහස නිදහස කියන එක. එහෙනම් නිදහස පදනම් කරගෙන මතවාද ගෙන ආණ්ඩුවට කියනවා අපිට නිදහසේ අපේ වැඩ ටික කරගන්න දෙන්න. අසහාය බලති රාජාණ්ඩුවාදයට එරෙහිව කිව්වේ ආණ්ඩුව ගැන කතා කරනවා. ඊළඟට බලන්න සමාජවාදීන්. සමාජවාදීන් කියනවා රාජ්‍ය කියලා කියන්නේ පන්තියක ආයුධයක්, උපකරණයක්. එහෙනම් පුතේ පන්තියක ආයුධයක්, උපකරණයක් උනේ රාජ්‍ය. හැබැයි රාජ්‍ය කියන්නේ ඇත්තටම වැඩ කරන කෙනා කවුද? ආණ්ඩුව. එහෙනම් සමාජවාදය කියන එක. පුතේ එහෙනම් මතවාද වෙලත් අපිට මේක ගන්නට පුළුවන්. ඊළඟට තව එකක් අහලා තිබුණා ගැටුම් ගැන. ගැටුම්. හරි අපි බලමු තව වෙනත්ම ටොපික් එකක්. ගැටුමක් කියන්නේ මොකක්ද? ගැටුමක් කියන එක ගැන අපි කතා කරනවා මෙහෙම. පුද්ගලයන් දෙදෙනෙක් රටවල් දෙකක් නැත්නම් කණ්ඩායම් දෙකක් අපි එහෙම ගමු. කොහොමද දෙන්නේ ඉස්සලම? පුද්ගලයන් දෙදෙනෙක්, කණ්ඩායම් දෙකක්, රටවල් දෙකක් අතර ඇති වෙන මතභේදාත්මක භාවයක්. උදේ රටවල් දෙකක් ගත්තම ඒ රට තුල නීති හැදුවේ ව්‍යවස්ථාදායකය, නීති ක්‍රියාත්මක කරේ විධායකය, ඒවා හරිද වැරදිද බැලුවේ අධිකරණය. එහෙනම් සම්බන්ධයි. තව එක ටොපික් එකක් දාලා රාජ්‍ය ප්‍රතිපත්ති. මොකක්ද පුතේ රාජ්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ? උත්තක් හිතමු මේ රාජ්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මෙහෙම එකක්. මේවා සරල ඔළුවේ අවබෝධයක් තියෙන්න ඕනි. රාජ්‍ය ප්‍රතිපත්තියක් කියන එක අපි කියනවා පොදු ගැටලු විසඳීමට ගත් ක්‍රියාමාර්ග. මොනවද පුතේ? පොදු ගැටලුවා විසඳන්න ගත්ත ක්‍රියාමාර්ග තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය. පොදු ගැටලු විසඳන්න නම් නීති සම්පාදනය කවුද? ව්‍යවස්ථාදායකය. ඒවා හරිද වැරදිද? ක්‍රියාත්මක කරේ කවුද? විධායකය. ඒවා හරිද වැරදිද බැලුවේ කවුද පුතේ? අධිකරණය. එහෙනම් මේ ටොපික් ටික ඔක්කොම බලනකොට එක ජාලයක්, එකකට සම්බන්ධයි. ප්‍රශ්න තියෙන්නේ මෙහෙම. ඔයා මේ තැනින් මේවා ටික ඉගෙනගෙන පස්සේ එනවා හරයට. පුතේ මම උගන්වන්නේ එහෙම නෙවෙයි. හරය ඉස්සල්ලා ඔලුවට දාලා පස්සේ පුතේ වටේ තියෙන ටොපික් ටිකේ වෙනස් වෙච්ච ටික කියලා දෙන්න. ඒ නිසා තමයි මගේ පන්තින ළමයි කියන්නේ පොලිටිකල් ලේසි කියලා. එහෙම නැතුව වෙන හේතුවකට නෙවෙයි. ඕන කෙනෙකුට අහලා බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ පන්තින ළමයකින් අහුවොත් සාමාන්‍යයෙන් සාපේක්ෂ වශයෙන් දැන් මේ පාර තිබුණු A-level රිසර්ච් එකේ බලනකොට ළමයි දෙන්නෙක්ගේ හැර ඉතිරි හැම ළමයෙක්ගෙම පොලිටිකල් වල මගේ සබ්ජෙක්ට් එකෙන් රිසර්ච් එක වැඩි. එක සන්තෝෂෙන් කියන කාරණාවක් මම ඒක Facebook එකකට දාලා තිබුණා. ඒකේ පෝස්ට් රිසර්ච් වල පෝස්ට් එක ඊට පස්සේ YouTube එකට නම් දැම්මේ නැහැ. ඒකේ මෙහෙම B තිබුණොත් පොලිටිකල් A කියන්නේ B වෙන සබ්ජෙක්ට් එකක් තිබුණා. අපි කියමුක යම් විදිහකට තියෙනවා කියලා BCC කියලා B පොලිටිකල් B තියෙන ළමයි ඉන්නවා. පුතේ A පොලිටිකල් ද. ඉතින් ළමයි දෙන්නෙකුට හැර. හරි. ඒතකොට ළමයි සාපේක්ෂ වශයෙන් 40 ස්ථාන 48ක් හිටියා වගේ මතකේ නේවරදි නා. ඒතකොට 48කින් රිසර්ච් එක එහෙම. එතකොට එයාලට මෙහෙම රිසර්ච් එකක් එන්න හේතුව තමයි අපි උගන්වපු සිස්ටම් එක. අපි කතා කරන ක්‍රමය. ඉතින් ඒ නිසා සබ්ජෙක්ට් එක අමාරුවක් නෙවෙයි පුතේ තියෙන්නේ. මම ඔයාලට මෙහෙම කියනවා. මේ බලන්නකෝ. ඔයා යම්කිසි විෂයකට කැමති නම් ඇත්තටම ඔයා කැමති ඒ විෂයට නෙවෙයි පුතේ. ඔයා කැමති මේ විෂයට
නෙවෙයි. ඔයා කැමති කාටද? ඒ විෂය උගන්වන ගුරුවරයාට. හොඳට කල්පනා කරලා බලන්න. ඔයා O-level වල යම් කිසි විෂයකට කැමති ඇති. මොනවා හරි විෂයකට ඔයා කැමති. ඇත්තටම ඔයා ඒ ගුරුවරයාට කැමති පුතේ. ඔයා ගුරුවරයාත් එක්ක එක්කෝ ෆිට් නැත්නම් එයාට ලැබි නැත්නම් එයාට කැමති. ඔයාට බැරි සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඔයා හිතලා බලන්න. ඒ ගුරුවරයා එනකොට අරහෙන් ගුරුවරයා එනකොට මෙහෙන් ඔයා දුවන. ඇත්තටම අපි කැමති වෙලා තින්නේ මුලින්ම විෂයටම නෙවෙයි දරුවෝ. අපි කැමති වෙලා තියෙන කාටද? මේ උගන්වන ගුරුවරයා. එහෙනම් අපි මේ සබ්ජෙක්ට් එකට ඕනම සබ්ජෙක්ට් එකකට ඔයා A level වලට කරන සබ්ජෙක්ට් තුනටම පුතේ ඔයා ආදරේ කරන්න. ඔයා මේකට ආස වෙන්න. මේකට කැමති වෙන්න ජීවිතේ කරගන්න A level. තව මාස 2021 ළමයිට පොඩි කාලයක් තියෙන මාස 5ක් වගේ. ඒ නිසා ජීවිතේ කරගන්න A level. මේ සබ්ජෙක්ට් තුනම පුතේ එතකොට ඔයාට ප්‍රියමනාප සබ්ජෙක්ට් තුනක් වෙයි. නැත්තම් ඔයාලට මේ සබ්ජෙක්ට් තුනම එපා වුණු සබ්ජෙක්ට් තුනක් වෙයි. ඇත්තටම අපි ආදරේ කරේ ආස කරේ විෂයට නෙවෙයි පුතේ. අපි ආදරේ කරේ ආස කරේ උගන්වන ගුරුවරයාට. ඔයාගේ හදවතින් අහලා බලන්න. ඔයා කැමති විෂයන් තියෙනවා නම් ඔයා ඒකේ උගන්වන ගුරුවරයාට. ඔයා කැමති විෂයන් තියෙනවා නම් ඔයා ඒ උගන්වන ගුරුවරයාට අකමැති. චුට්ටක් ඔයාම ඔයාගේ හදවතින් අහලා බලන්න. මොකද සාමාන්‍යයෙන් මම නම් කවදාකවත් ළමයෙකුට උඹට බෑ කියන තැන ඉන්නේ නැහැ. මොකද මට ඕනි පුතේ දක්ෂයෝ නෙවෙයි. මට ඕනි දක්ෂයෝ නෙවෙයි. මොකද පුතේ දක්ෂයෙකුට ආය උගන්වන්න දෙයක් නැහැ. මට ඕනි අදක්ෂයෙක්. අදක්ෂයෙක් පුතේ දක්ෂයෙක් කරන එක තමයි පුතේ මගේ වැඩේ. මොකද ඒකට හොඳ උදාහරණයක් වුම මෙහෙම. රෝගීමත් අයට තමයි අපි බෙහෙත් කරන්නේ. නිරෝගීමත් අයට බෙහෙත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. වෛද්‍යවරයෙක් රෝගීන් ටික නැත්තම් ලෙඩ්ඩු ටික ගෙදර යවලා නිරෝගීමත් ටික තියාගන්නම නම් ඒ වෛද්‍යවරයා දක්ෂයෙක් වෙන්නේ නැහැ. එනිසා අපි අදක්ෂයන් දක්ෂයන් කරලා දක්ෂයන් අතිදක්ෂයන් කරන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒ නිසා මේක ඔළුවේ තියාගන්න. මේක තමයි ඇත්තම කතන්දරේ. පුතේ ආදරේ කරන්නේ විෂයට නෙවෙයි. ආදරේ කරන්නේ උගන්වන ගුරුවරයාට. පස්සේ තමයි පුතේ ඒ විෂයට අපි ආදරේ කරන්නේ. ඒ විෂය අපිට ලේසි වෙන්නේ. ඒ විෂයට අපි කැමති වෙන්නේ. මේ සියල්ලම සිදු වෙන්නේ මේ නිසා කියලා මම කියනවා. මම හිතනවා මේ අදහස වලට පැහැදිලි වුණා කියලා. අපි ඊළඟට පාඩම් පටන් ගමු. ඔයාට මම මේ පිළිබඳව චූටි අදහසක් chat box එකේ දාන්න කියලා. Again. Body control. Lagi apa dia? Lalu kamu aku cerita. Oh, lihat tuh. Oh, dah. Ini apa ini? Hari. मैं हन पुते සමහර අය දාලා තිබ්බා මේ chat box එකේ වාසනාවක් තියෙනවා. ඉතින් ලංකාවටම වාසනාව දැන් තියෙනවා. ඉගෙන ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. තමගේ පන්තියේ නොයන හැමෝටම දැන් පුළුවන් පුතේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. හැබැයි එතනදී මේ සමහර ළමයි මෙහෙම එක්කුත් අහලා තිබුණා දරුවෝ මේ ප්‍රී පන්තියේ ප්‍රී කරන පන්තියෙන් සිලබස් එකම ඉගෙන ගන්න පුළුවන්ද? අනේ දරුවෝ එහෙම මං කිව්වොත් ඒක බොරුවක් බම් පුතේ. මොකද සතියකට දවස් දෙකක් උගන්නලා මාස 5ක් ඉන්න සිලබස් එක කවර් කරන්න බැහැ දරුවෝ. ඒක බොරු වැඩක් නේ, මම බොරු කියන්නේ නැහැ. සතියකට දවස් දෙකක් උගන්නලා සිලබස් එකම කවර් කරන්න බැරි නිසා තමයි අපි 5 month mission කියලා මාස 5 mission එකක් විදිහට කරන්නේ. ඒක අපි සතියකට දවස් 5ක් කරලා සතියකට දවස් 5යි කියලා කියන පුතේ මාසයකට දවස් වලට වෙනවා 30ක්. සතියකට දවස් 5ක්. එතකොට සතිය අපි 4ක් කරනවා. ඒ කියන්නේ පුතේ දවස් 20ක්. පේපර් පන්තියක් පටන් ගන්න නුදුරු අනාගතේ. මේ කියන්නේ පටන් ගත්තේ මේ පන්තිය ගිය සතිය. තාම එකපාරම ඉගෙනුවේ.
අනිවාර්යයෙන්ම විභාගෙට මාසය 5ක් කිව්වට මම මාස 4න් සිලබස් එක ඉවර කරන එක මගේ ටාගට් එක. මොකද පේපර් කතා කරන්න ඕනි, පෙරි ප්‍රශ්න ටික කතා කරලා දෙන්න ඕනි. අපි 5 month mission කියලා එකක් කරන්නේ ඒකට. ඒකද අනිවාර්යයෙන්ම මාස 4න් පුතේ සිලබස් එක කතා කරන විදිහකට යන්න. සතියකට දවස් 5ක්, මාසයකට දවස් 20ක් අපි කතා කරනවා. අමතර පේපර් පන්තියක් දාන්න. පුතේ මේ පන්තියේ අපිට පුළුවන් පුතේ සිලබස් එක A to Z අපිට ඉගෙන ගන්න පුළුවන්. මුල්ල ඉඳලාකට මේ විදිහටම පාඩම් උගන්වන්නේ. පුතේ ෆ්‍රී පන්තියේමයි පුතේ මට පුළුවන් උපරිමයෙන් කරනවා මිසක් මට පුතේ සිලබස් එක මම උගන්වන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. එහෙම කියනවා නම් ඒක බොරු වැඩක්. ඒක කරන්න බෑ පුතේ. මොකද අපි දවසකට එක පාඩමක් කතා කරගන්න හිතාගෙන ඉන්නේ. මොකද එක පාර ගොඩක් ඔලුවට දාගන්න බෑ. අපි මේ නයිට් ක්ලාස් එකෙන් දාලා වෙනම මේ පන්ති පිට කරගෙන යනවා නේ පන්ති. එහෙනම් පුතේ මේක අපිට අමාරුයි කරගන්න. පුතේ සබ්ජෙක්ට් එකම සම්පූර්ණ කරගන්න නම් 5 month session එකෙන් තමයි කරගන්නේ. අපි කතා කරමු අපේ ටොපික් එක. ලියා ගන්නකෝ. ටොපික් එක තමයි මේ පාර විභාගෙට ඇහුවා 2019 හෝ 20 ඇහුවේ. අහපු ටොපික් එක තමයි නූතන භෞමික රාජ්‍ය. අද පුතේ ටොපික් එක නූතන භෞමික රාජ්‍ය. නූතන භෞමික රාජ්‍ය. හරි. නූතන භෞමික රාජ්‍ය ගැන කතා කරනකොට මම මෙන්න මේක ප්‍රධාන කොටස් 4කට මෙහෙම බෙදනවා. හැබැයි අපි රාජ්‍ය ගැන කතා කරද්දී අපිට මයදරුව මුලින්ම තියෙන්න ඕනේ මෙන්න මේ පිළිබඳව රාජ්‍ය පිළිබඳව හැඳින්වීම. මොකද රාජ්‍ය පිළිබඳව තියෙන්න ඕනේ හැඳින්වීම. අපි අයින රාජ්‍ය මෙහෙම හඳුන්වනවා මේ. ඔයාලා දන්න නිර්වචනයක් ඉස්සෙල්ලා ගමු. මොකද්ද නිර්වචනය? ඊයේ සතිය ගන්නවා මොකද්ද? sorry ඊයේ සතිය ගන්නවා නේ. ඊයේ සතිය ගන්නවා ඇරිස්ටෝටල් කියපු ප්‍රධාන නිර්වචනය. යදෙනා වෙන නිර්වචනයක් පුරුදු වෙනවා මේ. අපි නිර්වචන ලොකුවට ලියන්න ඕන හින්දා මම මේ ටික මකලා ඉස්සල්ලා නිර්වචන ටික පුරුදු කරගෙන ඉන්නම්කෝ මේ කටපාඩම් කරගෙනම යම් දරුවා. හරි ඉස්සල්ලා මම ඔයාලට මේ ටික පාඩම් කරවගෙන ඉන්නම්. මේ බලන්න. ආය ගිහිල්ලා පාඩම් කරන්න තියාගන්න. මෙතෙන්දිම කටපාඩම් වෙන විදිහට තමයි උගන්වන්නේ. ඒ නිසා 75%කට වඩා පාඩම් කරගන්න පුළුවන්. මගෙත් එක්ක මේක ඔයාව ඔතන ඉඳලා කතා කරලා. රයිට් මේ බලන්න. ඉතින් රාජ්‍ය පිළිබඳව හඳුන්වනකොට ඇරිස්ටෝටල් කියනවා ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එකතු වී පිහිටුවාගත් සමාජ සංවිධානය රාජ්‍යයි. ඒක ගිය සතියේ ඇත්තටම අපි පාඩම් කරවුවා. රාජ්‍ය කියන එක හැඳින්වීම කතා කරේ. ඒ නිසා මම මෙයාව කටපාඩම් කරන්න try කරන්නේ නැහැ. මොකද අපි කිව්වේ ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක්. ජීවිතය ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට කිව්වේ වෙලාවකට එහෙම නෙවෙයි යමනද මිනිසුන් එකට එකතු වී පිහිටවාගත් සමාජ සංවිධානය මොකද පුතේ රාජ්‍ය කියන්නේ. පුතේ රාජ්‍ය පිළිබඳ වැදගත් නිර්වචනයක් ගෙනාවේ පුතේ මහාචාර්ය ජේ.ඩබ්ලිව් ගානර්. ගානර් කියනවා මෙහෙම නිර්වචනයක්. මේ එයා කියනවා කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල තියෙන්නේ ශ්‍රී ලංකාව. නැත්නම් ඉන්දියන් සාගරයේ තියෙන අමුතු වැටේ. මේක අපි කියන මොකද කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල. මේ තියෙන කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක්. මට ලස්සනට සිතියන් අඳින්න පුළුවන්. ලංකා සිටීමේ විතරම ඇඳෙන්නේ. බලා ගන්න. හරි. කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක්. දෙවෙනිට කියනවා විදේශ ආධිපත්‍යකින් තොරව. කියමු කරුණු දෙකක් මොකක්ද කියන්නේ පුතේ? පළවෙනි කියනවා කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල. දෙවෙනිට කියනවා මොකද්ද? විදේශ ආධිපත්‍යකින් තොරව. මොකද කියන්නේ? කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශාධිපත්‍යකින් තොරව. සපරකිමු කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශාධිපත්‍යකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත්. මොනවද පුතේ? නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් මනුස්ස කොට්ටාසය. මේ කවුද පුතේ? මනුස්ස කොට්ටාසය රාජ්‍යයි. ජේ.ඩබ්ලිව් ගානර්. මොනවද කියන්නේ? කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශාධිපත්‍යකින් තොරව නිදහසේ සංවිධානය වී මොකද පිළිගත්තේ? ආණ්ඩුවක්
පිහිටුවාගත් මනුස්ස කොට්ටාසය රාජ්‍යයි. ඔන්න නිර්වචන පාඩම්. කවුද කිව්වේ? J.W. ගානර්. මොනවද කියන්නේ? කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශාධිපත්‍යයකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් මනුස්ස කොට්ටාසය රාජ්‍යයි. තව එක බලන්න. මොකද? කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශාධිපත්‍යයකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් මනුස්ස කොට්ටාසය ගැන මිනිස්සු රාජ්‍යයි. මෙන්න පුතේ රාජ්‍ය ගැන ගෙන ආපු තව නිර්වචනයක්. අපි බලමුකෝ මේකේ තියෙන ලක්ෂණ මේ කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක්. J.W. ගානර් කියනවා රාජ්‍යයකට තියෙන්න ඕනේ මොකද්ද පුතේ ඉස්සරහින් මෙන්න නිශ්චිත භූමියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් විදේශාධිපත්‍යයකින් තොරව එයා කියනවා විදේශාධිපත්‍යයක්. ඒ කියන්නේ මොකද්ද? ස්වාධිපත්‍ය බලයක් තියෙන්න ඕනේ. right. නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත්. එහෙනම් අනිවාර්යෙන් තියෙන්න මොකද්ද පුතේ? ආණ්ඩුවක් තියෙන්න ඕනලු. right. මනුස්ස කොට්ටාසය. ඒ කියන්නේ කවුද පුතේ? මිනිස්සු. ඒ කියන්නේ ජනගහණය මනුස්ස කොට්ටාසේ රාජ්‍ය. බලන්න පුතේ J.W. ගානර් කියපු නිර්වචනය. ඒ නිර්වචනයේ තියෙනවා නිශ්චිත දේශ සීමාව නැත්නම් භූමිය. ජාතික පදනම ඒ කියන්නේ ජනගහණය. ආණ්ඩුව සාධිපත්‍ය බලය. මෙහෙම බලනකොට පුතේ ඇරිස්ටෝටල්ගේ නිර්වචනයට වඩා ගානර්ගේ නිර්වචනය විධිමත්. ඒ නිසා අපි මේ ටොපික් එකේදී පාඩම් කරලා යන්නේ J.W. ගානර්ගේ නිර්වචනය. ඇරිස්ටෝටල්ගේ නිර්වචන අපි කලින්කේදී කතා කළා. දැන් ඔයාලට ඕන කලින් ටොපික් එකට ආයේ මේ නිර්වචන ගන්න අපු. එකපාර නෙවෙයි මම ඔළුවට දාන්නේ. ටික ටික කරුණ ස්ටෙප් බයි ස්ටෙප් අපි මේක පඩිපලක් වගේ තමයි උඩට යන්නේ. එකපාරම ගොඩාක් කරුණු ඔළුවට දාගන්න ගියොත් මේක එපා. අපි කරන්නේ මේක පිළිවෙලකට. right. එහෙනම් මම මේ නිර්වචන මෙතනින් ඉවර කරනවා. තව එකපාරක් කියලා හැමෝම කතා කරනවා. මොකද්ද? කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශාධිපත්‍යයකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් මනුස්ස කොට්ටාසය රාජ්‍යයි. කවුද කිව්වේ? J.W. ගානර්. එනවා රාජ්‍යයට අංග ලක්ෂණ 4යි. මොනවාද? නිශ්චිත දේශ සීමාව, ජාතික පදනම, ආණ්ඩුව සහ සාධිපත්‍ය බලය. මෙන්න මේ කරුණු 4න් සුසැඳි රාජ්‍ය අපි හඳුන්වනවා නූතන භෞමික රාජ්‍ය කියලා. එහෙනම් දැන් තියෙන්නේ අපිට මෙන්න මේ රාජ්‍යයේ තියෙන මේ අංග ලක්ෂණ 4 පිළිබඳව වෙන වෙනම විමසලා බලන්න. අපි මෙතෙන්ට එනකම් නෝට් එකක් ලියාගෙන ඉවර වෙලා ඉතිරි කෑල්ල කතා කරනවා. ලියන්න පුතේ නෝට් එක ගන්න. මේ මුල් ටික විතරයි ලියන්න. නිර්වචන ලියුවා පටන් ගත්තා. රයිට්. මොකද අපිට බෝඩ් එක ඉපු බෝඩ් එකක් නැහැනේ. පුළුවන් විදිහට මේ ඔයාලා වෙනුවෙන් මේ ටික ගෙනල්ලා පොඩි වෙබ්කෑම් එකක් ඊට පස්සේ රවුටර් එකක් ඊට පස්සේ මේ බෝඩ් එකක් ඔයාලා වෙනුවෙන් මේක ගෙනාවේ අත්තර මේ මම නොමිලේ පන්ති කරන්න මං කියවනේ මං අරමුණ තමයි ලංකාවට මම නොමිලේ උගන්වනවා. මේක කොවිඩ් ඉවරනකම් කරන පන්තියක්. ඉතින් ඒ නිසා පුතේ මට පුළුවන් විදිහට මම මේක ඇත්තටම හදාගත්තේ. ඒ නිසා අපි වැඩේ කරගෙන ළමයි 500ක් ඇඩ් දෙන්න පුළුවන්. ළමයි ඇත්තම ඇඩ් කරන්න උපද අපරාධයක් නැත්නම් වෙනම පැකේජ් එකක් හදලා මේ ටික ගෙනල්ලා මේ දේ අපි කරගෙන යනවා. අපි මේ ටික විතරක් නෝට් එකට දැන්ට ලියාගමු. ඊට පස්සේ මේ ටික මකලා ඉතින් ටික ගන්නවා. පොඩි ටිකක් ඉන්නේ. ලියාගෙන ඉන්න හැඳින්වීමක්. යන්න ටොපික් එක තමයි නූතන භෞමික රාජ්‍ය. ලියන්න. නූතන භෞමික රාජ්‍ය යන්න හඳුනා ගැනීමේදී නූතන භෞමික රාජ්‍ය යන්න හඳුනා ගැනීමේදී ප්‍රථමයෙන් රාජ්‍ය යන්න හඳුනා ගැනීම වටී. ප්‍රථමයෙන් රාජ්‍ය යන්න හඳුනා ගැනීම වටී. ඒ අනුව රාජ්‍ය පිළිබඳව මහාචාර්ය J.W. ගානර්
මහාචාර්ය J.W. Garner. ප්‍රකාශ කොට ඇත්තේ ලියන්න පුතේ නිර්වචනය highlight කරලා උද්ෘත ඇතුලේ කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශ ආධිපත්‍යයකින් තොරව කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශ ආධිපත්‍යයකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් මනුස්ස කොට්ටාසය රාජ්‍යයි. බලන්න නිර්වචනයේ කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශාධිපත්‍යයකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් මනුස්ස කොට්ටාසය රාජ්‍යයි. ඒ අනුව උද්ෘත වහලා ඒ අනුව රාජ්‍ය තුල හඳුනාගත හැකි ප්‍රධාන අංග ගණනකි. අංක දාලා පහලට ලියන්න. 1 නිශ්චිත දේශ සීමාව. පුතේ වරහන් ඇතුළේ ලියා ගන්න භූමිය කෙටියෙන් කිව්වොත් භූමිය වරහන් කරලා ලියා ගන්න භූමිය. 2 ජාතික පදනම. වරහන් ඇතුළේ ලියා ගන්න ජනග්‍රහණය. තුන්වෙනි එක ආණ්ඩුව. හතරවෙනි එක සාධිපත්‍ය බලය. ලියන්න ඡේදයෙන් ඉහත ආකාරයට හඳුනාගත් චතුර්විධ අංගයන් නූතන භෞමික රාජ්‍යයේ ප්‍රධාන අංගවන අතර මීළඟට ඒවා වෙන වෙනම විමසා බලමු. හරි.
අනුමාත්‍රිකාවක් දාගන්න නිශ්චිත දේශ සීමාව. අනුමාත්‍රිකාවක් දාගන්න නිශ්චිත දේශ සීමාව. නිශ්චිත දේශ සීමාව. අපි දැන් මේ අංග ගැන කතා කරමු. මේ අංග ටික ගැන කතා කරලා පස්සේ මේ ටොපික් එක ඔයාට පුළුවන්. හරි. අපි සරංග දෙකක් ගැන කතා කරමු. මේ බලන්නකෝ. පුතේ නිශ්චිත දේශයක් කියන්නේ මොකක්ද? සරල අදහස අපි වරහන් ඇතුළේ ලියාගත්ත මොකද්ද? භූමිය කියලා. භූමිය කියන්නේ මොකද්ද? කොහොමද? මේ ඔයා කාට හරි ඇවිල්ලා කියනවා මෙහෙම. මේ තියෙන මගේ රාජ්‍ය කියලා කියනවා. හැබැයි පෙන්වන්න පොළවක් නැත්නම් ඔයා කියන මේ තියෙන මගේ ඉඩම. ඉඩමක් නැතුව පෙන්වන්න පුළුවන් කිව්වා. බෑ. එහෙනම් රාජ්‍යයක තියෙන අනිවාර්ය අංගයක් තමයි පුතේ භූමිය. භූමියක් නැත්නම් කියන්නේ මේක අංගයක් හරි නැත්නම් මේක රටක් වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දී නිශ්චිත භූමියක තියෙන්න ඕනි ලක්ෂණ ටිකකුත් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ පිළිගත් නිශ්චිත දේශ සීමාවක් තියෙන්න ඕනි. ඊගොල්ලෝ නිශ්චිත දේශයක් පොළව ප්‍රමාණයක් තියෙනවා. දෙවනියට එයට සරිලන ගුවන් සීමාවක් තියෙනවා. ඒ භූමිය අපිට හම්බෙන්නේ කොයි ගානද? ඒ ගානින් මුඩ අහස අපිට හම්බෙන්නේ. දැන් මතක තියාගන්න ඔයාට හිතුණාට මම රොකට් එකක් අරගෙන හඳට යවනවා. එහෙම හිතෙන විදිහට හඳට යවන්න බෑ. මොකද ගුවනේ තියෙන ගුවන් සීමාවක්. ඒ වගේ තියෙන ගුවන් පත නියමවන් එහෙම භාවිතා කරන සිතියංගත කරලා තියෙන මාර්ග. අපිට හිතෙන විදිහට පුතේ මේ යවුවොත් එහෙම ඒක තමයි කියන්නේ මේ දවස්වල ඩ්‍රෝන යාත්‍රා එහෙම ඒ කියන්නේ ඩ්‍රෝන යානා එහෙම පාවිච්චි කරන්න බෑ. ඉතින් එහෙනම් තියෙන්න ඕනේ මොකද්ද? නිශ්චිත භූමියක් පොළවක් තියෙන්න ඕනේ. හැබැයි ඒ පොළව විතරක් නෙවෙයි අයිති මොකද? ඒ පොළව කෙලින්ම උඩ අහසයි. ඔයාගේ ගෙදර ඉඩම බලන්නකෝ. මේ තියෙන්නේ ඔයාගේ ගෙදර ඉඩම. ඒකේ අහස ඔයාට අයිති නැද්ද? අයිති. ඒක උඩින් යන කපුටන්ට කුරුල්ලන්ට එහෙම දැන් ගල් ගහන්න යන්න එපා. මේක අයිති අපිට එනවා මෙතෙන් කපුටෝ කියලා හැම ගල් ගහන එක නෙවෙයි කියන්නේ. රයිට්. එහෙනම් මෙන්න අපි කියනවා නිශ්චිත දේශ සීමාවක් පොළව තියෙන්නේ. ඒ ගානින්ම උඩ ගුවන් සීමාව තියෙන්න ඕනේ. තුන්වෙනි කරුණ තමයි ඇත්නම් මුහුදු සීමාවක්. ඇත්නම් මුහුදු සීමාවක්. ඇයි පුතේ ඇත්නම් කියලා දාන්නේ? සමහර රටවල් වලට මුහුද නෑ පුතේ. මුහුද නැති රටවලුත් තියෙන හින්දා අපි කියනවා ඇත්නම් මුහුදු සීමාවක්. එහෙනම් භූමියක තියෙනවා ලක්ෂණ තුනක්. විභාගෙට අහනවා. මොකද්ද? නිශ්චිත දේශ සීමාව. නැත්තම් නිශ්චිත භූමියක්. නැත්තම් නිශ්චිත පොළවක් තියෙනවා. ලියනකොට පොළව කියලා හැම වචනෙන් ලියන්නේ නැහැ. නිශ්චිත දේශ සීමාව. දෙක, එයට සරිලන ගුවන් සීමාවක්. ඒ ගානින් මුඩට ගුවන් සීමාව. තුන, ඇත්නම් මුහුදු සීමාවක්. මේක අනිවාර්යයෙන්ම ඇත්නම් කියලා ලියන්න. හේතුව තමයි පුතේ සමහර රටවල් වලට මේක නැති නිසා. මෙන්න මේ අංග වලින් සුසැදි වෙන එක තමයි අපි කියනවා නිශ්චිත දේශ සීමාව කියලා. එහෙනම් පුතේ පොළව කියන සංකල්පය තුල මෙන්න මේ කරුණු තුනම අන්තර්ගතයි. පුතේ භූමිය කියන දෙය පදනම් කරගෙන මිනිස්සුන්ගේ හදවත තුළ ඇති වෙනවා ජාත්‍යාලය කියන දේවල්. මොනවද තියෙන්නේ පුතේ? ජාත්‍යාලය. ජාතිය පිළිබඳ ආලයක් ඇති වෙනවා. ඒ වගේම දේශාභිමානය තිබෙනවා. ඒ කියන්නේ දේශය පිළිබඳ අභිමානයක් ඇති වෙනවා. යමම කතා කරන මේක අපේ රට ශ්‍රී ලංකාව අපි කඩන්න දෙන්න එක ගාහෙම අදහස් ප්‍රකාශ කරන්නේ මේ වගේ. අපිට මේ පිළිබඳව දැඩි අදහස් ඇති වෙනවා හදවත. ඒවට අපි කියනවා ජාත්‍යාලය, දේශාභිමානය. එතකොට මෙන්න මේ භූමිය කියන එක ගැන කතා කරනකොට පුතේ සමහර රටවල් වල භූමිය පොඩි, සමහර ඒ වගේ ලොකුයි. එහෙනම් අපි බලමු පොඩි මේක කොහෙද, ලොකු මේක කොහෙද? පොඩි මේක කොහෙද පුතේ? වතිකානුව. දරුවෝ වතිකානුව. කුණු කානුව එහෙම නෙවෙයි. අපිට කියන්න පුළුවන් මොන කානුවද? කුණු කානුව. ලොකු මේක කොහෙද පුතේ භූමිය තියෙන්නේ? කොහෙද? ඔයාලා දන්නවා. කොහෙද? ඔයාලගේ රටද? මේ ඇමරිකාවේ, එංගලන්තේ, ප්‍රංශය වගේ රටවලින් අද මේ සම්බන්ධ වෙලා පොලිටිකල් පන්ති ඉන්නේ ළමයි. ඉන්දවලගේ රටේ නම කියනකොට කොහෙද? රුසියාව. දරුවෝ රුසියාව. අර අපි කියනවනේ රුසියාවට වැඩිය ලොකුයි ඉරිසියාව කියලා. එහෙනම් මතක තියාගන්න ලේසි. එහෙනම් කුඩාම භූමියක් තියෙන රාජ්‍ය වතිකානුව, විශාලතම භූමියක් තියෙන රාජ්‍ය
රුසියාව. right. මම මුලට නම නිශ්චිත දේශ සීමාව. නිශ්චිත දේශ සීමාව තුල තියෙන මොනවාද? නිශ්චිත දේශ ප්‍රදේශයක් නැත්නම් නිශ්චිත දේශ සීමාවක්, ඒට සරල වෙන ගුවන් සීමාවක්, නැත්නම් මුහුදු සීමාවක්. භූමිය කියන එක පදනම් කරගෙන මිනිස්සුන්ගේ හදවතේ ඇති වෙන මොනවාද? ජාත්‍යාලය, දේශාභිමානය වගේ දේවල්. පුතේ විශාලතම කුඩාම රාජ්‍ය තමයි පුතේ වතිකානුව, විශාලතම රාජ්‍ය තමයි පුතේ රුසියාව කියලා කියන්නේ. ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ කියන අය කියනවා පුතේ පොඩිම රාජ්‍ය හොඳම රාජ්‍යයි. ඒක එයා කියන්නේ කුඩාම රාජ්‍ය හොඳම රාජ්‍යයි. ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ මොකද කිව්වේ? පොඩිම එක හොඳම එක. මොකද පොඩිම එක හොඳම එක. ඒ කියන්නේ කුඩාම රාජ්‍ය හොඳම රාජ්‍ය, පොඩි රාජ්‍ය හොඳම රාජ්‍ය කියලා කියනවා. මෙන්න මේ ටිකත් එක්ක බලනකොට මේ භූමිය ගැන අපි නූතනය තුල හඳුනා ගන්න. මට පුතේ පොඩ්ඩක් බෝඩ් එක මැද මේක ඉඩ විහිදුලා ලියන්න බෑ මේ තියෙන පහසුකම් එක්ක කැමරා හැම හයි කරලා තියෙන විදිහත් එක්ක. ඒ හින්දා මම මේක චුට්ටක් මේ පොඩි කරලා ලියන්නේ. ටික නෝට් එකට දාගමු. ප්‍රශ්නයක් නැහැ. ආ පාඩම ඉඳන් මුලින් ඉඳන් හිටියොත් මේ පාඩම උලක්ම වෙන්නේ නැහැ. හරි. මේක තියෙනවා නූතන ප්‍රවණතා ටික. පළවෙනි ප්‍රවණතාවය. භූමිය සාපේක්ෂ වශයෙන් නම්‍ය හෝ අනම්‍ය වීම. මුල් කාලය තුල මේක අනම්‍යයි, අද වෙනකොට මේක මුල් කාලය තුල මේක නම්‍යයි, අද වෙනකොට මේක අනම්‍යයි. එහෙනම් අපි කියන භූමිය සාපේක්ෂ වශයෙන් අනම්‍ය වීම. දෙවැනි එක මේ භූමියේ තියෙනවා භෞතික සම්පත් සහ ද්‍රව්‍ය. එහෙනම් භෞතික සහ ද්‍රව්‍යද භූමියට අයත් වීම. මොනවදයි තියෙන්නේ? භෞතික සහ ද්‍රව්‍යද භූමියට අයත් වීම. ඊළඟට ගත්තගෙන් පස්සේ මෙන්න මේ භූමිය කියන එකට අයිති වෙනවා පුතේ මානව සම්පත් මෙන්ම අනිකුත් සියලුම සම්පත්. හරි. ඊට පස්සේ අපිට තව එකක් ගන්න පුළුවන් මේ භූමිය කියන එක ස්වභාවික හෝ කෘත්‍රිම වීම. ස්වභාවික හෝ කෘත්‍රිම වීම. එන කරුණු තුනයි. මොනවාද? භූමිය නම්‍ය හෝ අනම්‍ය වීම. ඒක අපි කියන්නේ සාපේක්ෂ වශයෙන් භූමිය දැන් අනම්‍යයි. භෞතික වෙන්ම ද්‍රව්‍යද අයත් මේකට. ඊළඟ තුන්වෙනි කාරණාව කියනවා භූමිය කියන එක ස්වභාවික හෝ කෘත්‍රිම වෙන්න පුළුවන්. වචන ටික තේරුම ගමු. නම්‍යයි අනම්‍යයි. නම්‍ය කියන්නේ නැමෙනවා. භූමිය කලින් පුතේ වෙනස් කරගන්න පුළුවන්. හැබැයි දැන් වෙනස් කරගන්න අමාරුයි. දෙවෙනි එක භූමියට ද්‍රව්‍යයක් අවු තියෙනවා. ඒ කියන්නේ භෞතික දේත් අවු තියෙනවා. ද්‍රව්‍යයක් අයිති වෙනවා. මේ සියලුම දේවල් අයිති වෙනවා. ඊළඟ පුතේ මේ භූමිය කියන එක ස්වභාවික වෙන්නත් පුළුවන්, කෘත්‍රිම වෙන්නත් පුළුවන්. ස්වභාවිකව පිටලා තියෙන භූමිය තියෙන්නත් පුළුවන්. කෘත්‍රිමව අපි හදපු භූමියක් රාජ්‍යයක් තියෙන්නත් පුළුවන්. මේකට අපි කියන පුතේ නිශ්චිත දේශ සීමාව කියලා. අපි දෙවෙනි එකත් කතා කරගෙන මේ දෙකේම නෝට් එකකට ලියලා ඊළඟ කතා කරනවා. පුතේ ඊළඟ එක තමයි පුතේ ජාතික පදනම. ඊළඟ මොකද්ද? ජාතික පදනම. දරුවෝ ජාතික පදනම කියන එකේ තේරුම තමයි ජනග්‍රහණය. මොකද පුතේ? ජනග්‍රහණය. මේ ජනග්‍රහණය කියන්නේ මිනිස්සු. ඉතින් බලන්න මොකද මේ ජනග්‍රහණය කියන්නේ? මිනිස්සු පුතේ. රටක ජීවත් වෙන මිනිස්සුන්ට අපි කියනවා කවුරු කියලාද? ජනග්‍රහණය කියලා. මෙන්න මේ මිනිස්සු ගැන බලනකොට රටක ඉන්න මිනිස්සු ප්‍රමාණය කියන්න බෑ. අපිට මේ භූමියක් කියන්න බෑ. හැබැයි භූමිය නිශ්චිතව සඳහන් කරන්න ඕනිය. මේක නෝට් එකකට දෙනවා. නිශ්චිතව තියෙන්න ඕනේ අපේ භූමිය කොච්චරද කියලා. ඒ වගේ ජනගහණය රටක ඉන්න ජනගහණය මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. හරි. හැබැයි මේ ජනගහණය ගැන බලනකොට අපිට කියන්න පුළුවන් රටක් පාලනය කරන ප්‍රමාණාත්මක ජනගහණයක් ඉන්නවා. එනිසා තමයි ස්ටීවන් ලීකොක් කියනවා මිහිපිට ජනාවාස නොවුණු භූමියක්. මිහිපිට ජනාවාස නොවුණු භූමියක් රාජ්‍යයක් ලෙස හඳුනාගත නොහැක. ස්ටීවන් ලීකොක් කියන මොකද්ද? මිහිපිට ජනාවාස නොවුණු භූමියක් රාජ්‍යයක් වශයෙන් හඳුනාගත නොහැකි. පුතේ පසු කාලීනව මෙන්න මේ ජාතික පදනම කියන එකට අලුත් සංකල්පයක්. ඒ තමයි පුතේ එක් ජාතියකට එක් රාජ්‍යයක් කියන සංකල්පය. එක ජාතියකට තියන්නේ එක රාජ්‍යයක් කියන එක. පුතේ මේක පසු කාලින පොඩි මතවාදයට ලක් වුණා. අපිට ඉස්සරහට තියෙනවා නූතන ජාතික රාජ්‍ය ගැන. එතෙන්දී අපි ලොකුවට කතා කරනවා. ඒ නිසා පසු කාලිනව මේක හැදින්නවා බහුත්වවාදී රාජ්‍ය කියලා. හරි. වචනවල තේරුම් ඊළඟ ටොපික් එකේදී අපිට අදාළ ටොපික් එකේදී කතා කරනවා. මං හිතනවා ඉතින් මේ වගේ සරල දේවල්වත් ඔයාලා දන්නවා ඇති. සමහර ළමයි දන්නේ නැතුවත් ඇති. පුතේ නම සිලබස් වල දීපු වචන මේවා බහුත්වවාදී රාජ්‍යෙම මේවා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. right. එහෙනම් මෙන්න මෙතනදී පුතේ නිශ්චිත ජනගහණය කියන සංකල්පයේදී එක් ජාතියකට එක් රාජ්‍යයක්. රාජ්‍ය සංකල්පය මොකද්ද? එක් ජාතියකට තියෙන්න පුළුවන් එක් රාජ්‍යයක් කියලා.
ඒ අනුව පුතේ එහෙනම් විශාලතම ජනගහනයක් ඉන්න රටයි කුඩාම ජනගහනයක් ඉන්න රටයි. ඒ කියන්නේ අඩුම ජනගහනයක් සහ වැඩිම ජනගහනයක් ඉන්න රට බලන්න පුළුවන්. අඩුම ජනගහනයක් ඉන්නෙමයි පුතේ වතිකානුව කියන රටේ. වැඩිම ජනගහනයක් ඉන්නෙමයි පුතේ චීනය කියන රටේ. චීනය කියන රටේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් පුතේ ජනගහනය කියන එක ගැන හඳුනගන්න. හැබැයි මේ ජනගහනය කියන සංකල්පය පදනම් කරගෙන පුතේ පසුකාලීනව අපිට ඕනනම් කියන්න පුළුවන් මේකෙන් අපේ හිතේ ශක්තිය ඊට පස්සේ ගැටුම් සමාජයේ තියෙන කැරලි මේ වගේ දේවල් පවා වර්ධනයට හේතු වෙනවා. මෙන්න මේ කරුණු දෙක නැවත පාරක් කතා කරමු. නිශ්චිත දේශ සීමාව දේශය කියන්නේ පොළව. එහෙනම් නිශ්චිත දේශ සීමාවක් තියෙන ඕන කරුණු තුනයි මොනවාද? නිශ්චිත භූමි ප්‍රදේශයක් නැත්නම් දේශ සීමාව. දෙක ඒට සරල වෙන ගුවන් සීමාවක්. තුන ඇත්නම් මුහුදු සීමාවක් තියෙන්න ඕන. පුතේ මෙන්න මේ භූමිය කියන එක පදනම් කරගෙන මිනිස්යන්ගේ හදවතේ ඇති වෙන මොනවාද? ජාත්‍යාලය, දේශාභිමානය වගේ දේවල්. පුතේ කුඩාම රාජ්‍ය ගත්තම වතිකානුව, විශාලතම රාජ්‍ය රුසියාව. භූමිය කියන එක නිශ්චිතව සඳහන් කරේ නැත්නම් ගැටුම් ඇති වෙන්න පුළුවන්. කොහොමද කමක් නැහැ පුතේ. ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ කියනවා කුඩාම රාජ්‍ය හොඳම රාජ්‍යයි කියලා. ඒනම දැක්කකින් පස්සේ මෙන්න මේකේ නූතනය වෙනකොට දක්නට ලැබෙන ප්‍රවණතා තුනක් තියෙනවා. මේ නව සිලබස් එකේ එකතු කරපු ප්‍රවණතා තුනක් මේ ටික අනිවාර්යෙන්ම ආපාරම් තියෙන්න ඕනි. පළවෙනි එක භූමිය සාපේක්ෂ වශයෙන් අනම්‍ය වීම. දෙවෙනි එක භෞතික මෙන්ම ද්‍රව්‍ය දායත් වීම. තුන්වෙනි එක භූමියට ස්වභාවික හා කෘත්‍රිම දේ අයත් වීම. ඊළඟට දැන් බැසි පුතේ ජාතික පදම. ඒ කියන්නේ ජනගහනය. ජනගහනය කියන කවුද දරුවෝ? මිනිස්සු කියන එක. ස්ටිවන් ලීකොක් මොනවද කියන්නේ? ස්ටිවන් ලොලිපොප් එහෙම නෙමෙයි. කවුද? ස්ටිවන් ලීකොක් කියනවා මිහිපිට ජනාවාස නොවුණු භූමිය. මිහිපිට කියන්නේ මේ පොළව තුල ජනාවාස කියන්නේ ජනතාව වාසය කරන. මිහිපිට ජනාවාස නොවුණු භූමියක්. කියන්නේ ජනතාව වාසය නොකරන භූමිය රාජ්‍යයක් කියලා හඳුනා ගන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මිනිස්සු ඉන්නවා. මිනිස්සු නැත්තම් පුතේ ඒක අපිට රටක් කියන්න බෑ. එනවා පුතේ සංකල්පයක් කරවිට ආවා එක් ජාතියකට එක් රාජ්‍යයක් කියලා. මේ සංකල්පය වුණනම් ආවේ 1789 පුතේ මේක කරලියට එන්නේ. කොහොමද කමන්නේ? අඩුම ජනගහනයක් ඉන්න රට තමයි පුතේ වතිකානුව. වැඩිම ජනගහනයක් ඉන්න රට අපි හඳුන්වනවා චීනය කියලා. පුතේ මෙතෙන්දී වැදගත්ම සංකල්පයකුත් අපි ගන්නවා. ඒ තමයි 1648 වෙස්ට්ෆේලියානු සාමගි විසම කියන එක. මෙන්න මේ වගේ නිශ්චිත භූමිය ජනගහනය කියන දේවල් පිළිබඳව පුතේ නිල සත්‍යතාවයන්, නිල අවශ්‍යතාවයන් පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ නිසා මේකත් අපි අනිවාර්යයෙන්ම මේ නෝට් එකට ඇතුළත් කරනවා. මෙන්න මේ කරුණු දෙක තමයි දැන්ට කතා කරේ. මේ කරුණු දෙකට අපිට කියන්න පුළුවන් මේ දෙකම පුතේ භෞතික සාධක කියලා. අපි මේ දෙකේ නෝට් එක ලියාගෙන ඉතිරි දෙක කතා කරමු. ඉතිරි දෙක හරි සරලයි. මේ දෙක විතරයි ඔයාට හරියට ඔළුවට දාගන්න ඕනේ. නෝට් එක ලියාගෙන තව පාරක් මේක කතා කරනවා. හින්දා පාඩමේ ඉන්න. මොකද ඔයා ඔන්ලයින් නේ ඔයා ওই පාඩම අහන්න යන්දක් උඩට නැගලා. පුටුවක නිදාගෙන නම් ගහක් උඩ නම් වාරේ යන ගමන් වාහනවල හැමත් ඇත්තේ. ඒ නිසා ඒක හරියට ඔළුවට ගන්න බෑ. ඔයාට මේක හරියට කරගන්න ඔයා කරන්න ඕනේ මේස් එක පිළිවෙලට ෆෝන් එක තියාගෙන ආ ෆෝන් එක පුතේ අරගෙන දැන් ගොඩක් ළමයි කරන දේවල් හිතන්නේ. ගොඩක් ළමයි මොකද කරන්නේ? ඔන්ලයින් පන්තියට එනවා. ඔන්ලයින් පන්තියට එනකොට පහලින් chat එකක් මැසේජ් කරනවා. පුතේ එතකොට කරුණ ඔළුවට යන්නේ නැහැ. ඔයාට හරියට මේ ඔන්ලයින් පන්ති වලින් ඉගෙන ගන්න ඕනේ. හරි? මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. මොකද ඔයා වියදම් කරන්නේ ඔයාගේ අම්මා තාත්තගේ සල්ලි. ඔයාගේ සල්ලි නෙවෙයි දරුවෝ. අද නම් අපේ පන්තිය නම් නොමිය තමයි. නමුත් ඔයා වියදම් කරන්නේ ඔයාගේ අම්මා තාත්තගේ සල්ලි. ඔයා මොකද කරන්නේ? අම්මා තාත්තට සමහරට ෆෝන් ගැන තේරෙන්නේ නැහැ. ඔයා මොකද කරන්නේ? ඒ ෆෝන් එක අරගෙන ඩබල් ඇප් එකක් එහෙම දාගෙන උඩින් පුතේ ක්ලාස් එකේ වීඩියෝ ගන්නවා. පහලින් අපි මැසේජ් කරනවා. WhatsApp ප්‍රතිනි ස්ටේටස් වල. Facebook එක. මේ ඔක්කොම පාවිච්චි කරනවා. ඉතින් පුතේ උගන්වන ගුරුවරයා කියන එක ඔලු ගෙඩියට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ඒ ගුරුවරයා ඔන්ලයින් උගන්වනවා මෙලව දෙයක් තේරෙන්නේ. පුතේ ගුරුවරයාගේ වරදකුත් නෙවෙයි යා. ඔයා ඒකට සම්බන්ධ වෙන විදිය. ඔයා පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක වැදගත්. ඔයා පුතේ ඔන්ලයින් ඉගෙන ගන්නකොට ඔයා වෙනමම මේසේ ලොකු පහසුකම් ඕනේ නැහැ. මේසයක් නැත්තම් ඔයාට නිදහසේ තියෙන්න පුළුවන් තැනක ෆෝන් එක තියාගන්න. ආයෙක ෆෝන් එක ඇඟිලි එක ගහ මැසේජ් කරන්න, එනේ ඒවා බලන්න, රිප්ලයි කරන්න, Facebook යන්, YouTube වීඩියෝ බලන්න යන්න, ඉන්න රීච් ගාන බලන්න, ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද ඉන්නේ බලන්න. ඒවා බලන්න යන්න ඕනේ.
ඔයාට වැඩක් කරගන්න ඕන නම් ඔයා කරගන්න ඕන විදිහ තමයි ඔයා ෆෝන් එක පාඩුවේ මේසෙකින් තියලා පොතක් අරගෙන ඔයාට ඕන නම් ගුරුවරයා උගන්වන බෝඩ් එක උගන්වන පොඩි ෂෝට් නෝට් එකක් හදාගෙන නෝට් එක ලියා ගන්න වෙනම පොතක් තියාගෙන මේ වැඩේ හරියට කරොත් පුතේ ඔන්ලයින් කියලා කියන්නේත් ඔයාට ජීවිතේ ජය ගන්න පුළුවන් හොඳම කඩයිමක්. එහෙම නැති වුණොත් පුතේ ඔයා ඔය දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරලා ඒ දෙමව්පියන් රවට්ටන එකෙන් ජීවිත කාලෙම උඹ රැවටෙයි. මොකද හේතුව තමයි අවුරුදු 20ක් ඔයා A level ශිෂ්‍යයෙක් අපි කියමුකෝ අවුරුදු 20ක් කියලා 20ක් නෑ 18යි 19 වෙනකොට ඔයා එක්සෑම් ලියනවා. අපි 20ක් ගමුකෝ. මේ අවුරුදු 20 හරියට ඉගෙන ගත්තොත් ඔයා අපි කියමුකෝ අවුරුදු 60ක් ජීවත් වෙනවා කියලා. 60න් 20ක් අඩු කළොත් ඔයාට තව අවුරුදු 3 පුතේ කීයද? 40ක්. මේ අවුරුදු 20 හරියට ඉගෙන ගත්තොත් අවුරුදු 40ක් සැපට ජීවත් වෙන්න පුළුවන්. මේ අවුරුදු 20 ඔයා දෙමව්පියන්ගේ සල්ලි කාලා ඒ කට්ටියව රවට්ටලා රවුම් ගහලා ඒ සල්ලි වියදම් කරලා පන්ති කට් කරලා ඔන්ලයින් එනවා කියලා වෙන වෙන විකාර කරලා ඔයා මේ අවුරුදු කාලය මේ අවුරුදු 20 තුල ජීවිතේ විනාශ කරගත්තොත් අවුරුදු 40ක්මයි පුතේ දුක් විඳින්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් 2021 ලෙවල් කරන ළමයිට නම්මයි පුතේ තව තියෙන්නේ වාට පොඩි කාලයක්. මාස 5ක් වගේ කාලයක්. මේ මාස 5 ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඔයාට අවුරුදු 40ක් හාන්සි වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඔයා මේ අවුරුදු 5 හාන්සි වෙලා ජීවත් වුණොත් නිදාගත්තොත් ඔයාට පුතේ අවුරුදු 40ක් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. ඔයා තමයි තීරණය කරන්නේ මේ අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් අපි කියමුකෝ පළවෙනි අවුරුදු 20 මහන්සි වෙලා වැඩ කරලා අවුරුදු 40ක් හාන්සි වෙලා ජීවත් වෙනවද නැත්නම් මේ මාස 5 නැත්නම් මේ අවුරුදු දෙක A level අවුරුදු දෙක අම්මගෙන් තාත්තගෙන් කාලා හාන්සි වෙලා ජීවත් වෙලා අවුරුදු 40ක් මහන්සි වෙලා දුක් විඳ විඳ ජීවත් වෙනවද කියලා ඔයා තමයි තීරණය කරන්නේ. ඒ නිසා ඔන්ලයින් කියන එක හරියට කරගත්තොත් මේකේ ඔයාට වරදින්නේ නැහැ. ඒ නිසා මම කියනවා මේ ෂෙඩියුල් එක හරියට භාවිතා කරන්න. අපේ පන්ති නම් ෆ්‍රී තමයි. නමුත් අනිත් පන්ති වලට ඒ කියන්නේ අපේ පන්තියට ෆ්‍රී. ඒ පිළිවෙලට අද ඔයා ලෑස්තිලා නැත්නම් ඊළඟ දවසේ විදිහට ලෑස්ති වෙන්න. එතකොට ඔයාට මේක නැවත ඉගෙන ගන්න දේවල් නෙවෙයි. ඔයාට මේක එබලෙම පාඩම් වෙලක් තියෙනවා. අපි නම් නෝට් එක ලියාගෙන ඉතිරි දෙක කතා කරමු. හරි. ලියන්නකෝ. අපි අනුමාත්‍රකාවක් දාගත්ත නිශ්චිත දේශ සීමාව. ලියන්න. නිශ්චිත දේශ සීමාව යනු හරි ලියන්න. නිශ්චිත දේශ සීමාව යනු භූමිය වන අතර නිශ්චිත දේශ සීමාව යනු භූමිය වන අතර. පුතේ ළමයි මේ chat box එකේ දාලා තිබුණා 5 month mission එක ගැන. ඔයාලට ඒක දැනගන්න මම අවසානට කියන්නම්. ඔයාලට විස්තර දැනගන්න ඕන නම් මගේ නම්බර එක තමයි 0.71 716යි 1යි 716. මම chat box එකට දැන් දාන්නම් නම්බර එක. ඔයා ඒක ඔතනින් ගන්න පුළුවන්. හරි. අපි ලියාගමු මෙතන නෝට් එක. ලියන්න. නිශ්චිත දේශ සීමාව යනු භූමිය වන අතර භූමිය යන්න සරලව හඳුනා ගැනීමේදී නිශ්චිත දේශ පුතේ මේක හයිලයිට් කරලා ලියා ගන්න. මේක පාඩම් කරගන්න. මේක වඩා ගොඩාක් වැදගත් වෙයි. නිශ්චිත දේශ සීමාවත් එයට සරිලන ගුවන් සීමාවත්
ඇත්නම් මුහුදු සීමාවක්ගෙන් ඇත්නම් මුහුදු සීමාවක්ගෙන් සමන්විත වන්නේ නිශ්චිත දේශ සීමාවත් ඒට සරිලන ගුවන් සීමාවත් ඇත්නම් මුහුදු සීමාවක්ගෙන් සමන්විත වන්නේ නිශ්චිත භූමියයි උතේ හයිලයිට් එක වහලා උද්ෘත වහලා ඡේදයට ලියන්න. යනුව රාජ්‍යයෙන් රාජ්‍යයට භූමිය යන්න වෙනස් වන අතර තම රාජ්‍යයේ භූමි ප්‍රමාණය නිශ්චිතව සඳහන් කළ යුතුය ලෝකයේ රාජ්‍යයන් අතර ඔතේ තරුවක් දාලා ලියන්න. කුඩාම රාජ්‍ය ඇලයිරක් ගෙහුව ඉස්සරහට ඉරක් ගහලා වතිකානුව උණුකානුව එහෙම නෙවෙයි අද වතිකානුව කුඩාම රාජ්‍ය වතිකානුව. දෙවනි තරුව විශාලතම රාජ්‍ය රුසියාව ඡේදෙන් ලියන්න. ජනුවෙන් හඳුනාගත හැකි අතර රාජ්‍යක භූමිය නිශ්චිතව සඳහන් කළ යුතුය. එසේ නොවන්නේ නම් ගැටුම් ඇතිවිය හැක. රාජ්‍යක භූමිය නිශ්චිතව සඳහන් කළ යුතුය. එසේ නොවන්නේ නම් ගැටුම් ඇතිවිය හැක. භූමිය යන සාධකය පදනම් කරගනිමින් පුතේ තරුවක් දාලා ලියන්න. ජාත්‍යාලය. ඔන්නම් තේරුම තමයි ජාතිය පිළිබඳ ආලය. දෙවෙනි තරුව දේශාභිමානය. දේශය පිළිබඳ අභිමානය. දේශාභිමානය. ඡේදෙන් ලියන්න. මිනිසුන් තුල නිර්මාණය වේ.
කෙසේ වෙතත් ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ ප්‍රකාශ කර සිටියේ හයිලයිට් කරලා ඡේදෙටම ලියන්න. කුඩාම රාජ්‍ය හොඳම රාජ්‍යයි. ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ ප්‍රකාශ කර සිටියේ හයිලයිට් කරලා ලියන්න. කුඩාම රාජ්‍ය හොඳම රාජ්‍යයි යනුවෙනි. මෙලෙස භූමිය යන්න. ඒ ඡේදෙටම මෙලෙස භූමිය යන්න. හඳුනාගත හැකි වුවත්. මෙලෙස භූමිය යන්න හඳුනාගත හැකි වුවත් නූතන භෞමික රාජ්‍යයේ භූමිය තුල දක්නට ලැබෙන ප්‍රවණතා ගණනකි. තරු දාලා ලියන්න පළවෙනි එක. භූමිය නම්‍ය වුවත් වර්තමානයේ අනම්‍ය වීම. දෙක භෞතික මෙන්ම ද්‍රව්‍යද භූමියට අයත් වීම. තුන භූමිය ස්වභාවික හෝ කෘත්‍රිම වීම. ඡේදෙන් ලියන්නමයි දරුවෝ. යන ලක්ෂණද හඳුනාගත හැකි අතර යන ලක්ෂණද හඳුනාගත හැකි අතර නිශ්චිත දේශ සීමාව යනු රාජ්‍යයේ ප්‍රධානතම භෞතික සාධකයක් වේ. පුතේ භෞතික කියන වචනේ හයිලයිට් කරලා ලියා ගන්න. රාජ්‍යයේ ප්‍රධානතම භෞතික සාධකයක් වේ. දෙවැනි අනුමාතෘකාව ජාතික පදනම. දෙවැනි අනුමාතෘකාව ජාතික පදනම. දෙවැනි අනුමාතෘකාව ජාතික පදනම. යන්න ජාතික පදනම යනු ජනග්‍රහණය වන අතර ජාතික පදනම යනු ජනග්‍රහණය වන අතර
මෙයද රාජ්‍යයේ තවත් ප්‍රධාන අංගයකි. ස්ටීවන් ලීකොක් විසින් ප්‍රකාශ කොට ඇත්තේ ස්ටීවන් ලීකොක් විසින් ප්‍රකාශ කොට ඇත්තේ හයිලයිට් කරලා ලියන්න මිහිපිට ජනාවාස නොවුණු භූමියක් රාජ්‍යයක් ලෙස හඳුනාගත නොහැක. මිහිපිට ජනාවාස නොවුණු භූමියක් රාජ්‍යයක් ලෙස හඳුනාගත නොහැක. නමුදු මෙම ජාතික පදනම නැමැති සංකල්පය හයිලයිට් කළ චේදල්ලයා ගන්න 1789 ප්‍රංශ විප්ලවයත් සමග තරුවක් දාලා ලියන්න. එක් ජාතියකට එක් රාජ්‍යයක්. නැමැති සංකල්පය මගින් ජාතික රාජ්‍ය ඉදිරියට එන්නට විය. චේදෙන් ලියන්න. ලෝකයේ විශාලතම රාජ්‍ය. චීනය වන අතර මේ විශාලතම රාජ්‍යය අපි ලියන්නේ ජනගහනයෙන්. ලෝකයේ විශාලතම ජනගහනයක් හිමි රාජ්‍ය. ලෝකයේ විශාලතම ජනග්‍රහණයක් හිමි රාජ්‍ය. චීනය වන අතර උඩාම ජනග්‍රහණ අවම ජනග්‍රහණයක් ජීවත් වන්නේ වතිකානුව තුළය. මෙම ජනග්‍රහණය නැමැති සංකල්පය රාජ්‍යපාලනයේ ශක්තිමත් භාවය තීරණය කරනු ලබයි. හරි ඊළඟ අනුමාත්‍රකාව දාගන්න ආණ්ඩුව. ඉතින් දෙක easy මේ දෙක විතරයි පොඩ්ඩක් සංකීර්ණ ලකුණු 20ක ප්‍රශ්නයක් විභාගයට අනිවාර්යෙන් අහනවා.
මේක ඇහුවා. එතකොට මේ හදලා තියෙන මේ ඔක්කොම මම සියලුම ප්‍රශ්න හදලා තින්නේ මාකින් ස්කීම් එකට අනුව. හරිද? තව එකපාරක් මේක උගන්වලා ඔයාලට පුළුවන් chat එකක් දාන්න. මම මේක එකපාරක් තව කියලා දෙන්නම්. තේරුම් නැති මොනවා හරි තියෙනවා නම් ඒත් දාන්න. ඊට පස්සේ අපි ඉතිරි කරුණු දෙක කතා කරලා ඒකේ නෝට් එක ලියා ගන්නවා. තවපාරක් කතා කරනකොට මේක හොඳටම ඔලු කෙඩිට යනවා. දැන් ඔයාගේ නෝට් එකත් එක්කම සංසන්දනය කරගෙන කතා කරගෙන යන්න. මේ බලන්න. රාජ්‍ය අංග 4යි. එකක් නිශ්චිත දේශ සීමාව, දෙක ජාතික පදනම, තුන ආණ්ඩුව, හතර ස්වාධීනපත්. නිශ්චිත දේශ සීමාව කියන එකේ තියෙනවා නිශ්චිත දේශයක්, ඒට සරලන ගුවන් සීමාවක්, ඇත්නම් මුහුදු සීමාවක් තියෙනවා නම් ඒක අපි කියනවා රාජ්‍යයක් කියලා. සෝරි, නිශ්චිත භූමියක් කියලා. එනවා ගත්තකින් පස්සේ භූමිය කියන එක පදනම් කරගෙන ජාත්‍යාලය, දේශාභිමානය, ජාතිය පිළිබඳ ආලය සහ දේශාභිමානය ඇති වෙන්න පුළුවන්. උදේ රටක භූමිය කියන එක අනිවාර්යෙන් දක්වන්න ඕනි. නැත්නම් නැති වෙන්න පුළුවන්ද? ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ අනුව පුතේ විශාලත කුඩාම රාජ්‍ය භූමියක් හිමි රාජ්‍ය වතිකානුව, විශාලතම රාජ්‍යයක් හිමි රාජ්‍ය රුසියාව. ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ කියනවා පුතේ කුඩාම රාජ්‍ය හොඳම රාජ්‍යයි කියලා. ඒ අනුව නූතනයේ මේක දක්වන්න ලැබෙන ප්‍රබලතා තුනයි භූමිය නම්‍ය වූවත් සාපේක්ෂ නැත්නම් වර්තමානයේ අනම්‍ය වීම. දෙක භෞතික මෙන්ම ද්‍රව්‍යද රාජ්‍යයට අයත් වීම. තුන ස්වභාවික සහ කෘත්‍රිම දේ රාජ්‍යයට උරුම වීම නැත්නම් අයිති වීම. ඊළඟට ගත්තම ජාතික පදනම. ඒ කියන්නේ පුතේ ජනගහනය. මිනිස්සු නැත්නම් ඒක අපිට රටක් කියන්නත් බෑ. ස්ටෙවන් ලීකොක් කියනවා මේ පිට ජනාවාස, මේ පිට මිනිස්සු නැත්නම් ඒක රාජ්‍යයක් කියන්න බෑ කියලා. එනම සංකල්පයක් ආවා 1789 ප්‍රංශ විප්ලවයෙන්. ඒ තමයි එක් ජාතියකට එක් රාජ්‍යයක් කියන සංකල්පය. පුතේ ලෝකයේ රාජ්‍යයේ ඉන්න ජනගහනය ගැන බලනකොට වතිකානුව පොඩිම ජනගහනය නැත්නම් අවම ජනගහනයක් ඉන්න රට වෙනත් චීනය කියන්නේ පුතේ විශාලතම ජනගහනයක් ඉන්න රාජ්‍ය බවට පත් වෙනවා. ඔය දෙක තමයි දැන් කතා කරේ. ඊළඟට ඉතින් දෙක කතා කරනවා. ඔයාට මොනවා හරි නොතේරිච්ච තැනක් තියෙනවා නම් දැන් දාන්න පුතේ chat box එකට. ඒක අපි බලලා ඉතින් දෙක කතා කරලා නෝට් එක ලියමු. හරි. මේ නෝට් එක වේගෙ වැඩි කියලා දාලා තිනවා. අවුලක් නැහැ නෝට් එක ගෲප් එකට දාන්න. අපේ ගෲප් එකේ තියෙනවනේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්න. ඊට පස්සේ ඒක නැති අයට WhatsApp එකට දාන්න. පුතේ හැමෝම WhatsApp එකට ඇඩ් වෙන්න එපා. මොකද ගෲප් ෆුල් වෙනවා. ඉතින් එහෙනම් ටෙලිග්‍රෑම් එකට ඇඩ් වෙන්න හැමෝම ටෙලිග්‍රෑම් තියන අය නැති අය විතරක් WhatsApp එකට ඇඩ් වෙන්න. නෝට් එක දාන්න. මෙහෙම එකක්. ඔය වේගෙන් ලියන්න බැරි හැම ළමයෙක්ටම මන් දෙනවා නොමිලේ අවවාදය. ඒ තමයි ඔයාට පැය 3කට ප්‍රශ්න 5 ලියන්න බෑ තාම. හරි? ඒ නිසා ඔයා අනිවාර්යෙන් වේගය හදාගන්න. වේගය අඩු කරලා දෙන්න. හැබැයි වේගය හදාගන්න හේතුව තමයි විභාග පේපර් එකේ පැය 3යි ප්‍රශ්න 5ක් ලියන්න ඕනි. හදිස්සියේ හරි ඔයා ප්‍රශ්න 4ක් ලිව්වොත් ඔයාගේ ලකුණු ගන්න බලන්නේ ලකුණු 80ෙන්. පුතේ 80ෙන් 75ක් ගන්නවා කියන එක ලේසි නෑ. ඒ නිසා වේගෙන් ලියන්න පුරුදු වෙන්න. අකුරු වල ලස්සන නෙවෙයි වැදගත්, කරුණු වැදගත්. හැබැයි මම නෝට් එක ටිකක් ස්ලෝ දෙන්න. නෝට් එක ලියා ගන්න බැරි වුණා කියපු ළමයිට පුතේ නෝට් එක ගෲප් එකට දානවා. හරි. අපි එහෙනම් ඉතිරි ටික කතා කරමු. ඉතිරි කරුණු දෙක තමයි මොනවද? නිශ්චිත දේශ සීමාව, ජාතික පදනම. ඊළඟ ආණ්ඩුව. මේ සිතේ වල ටිකක් මේ ආණ්ඩුව. මොකක්ද පුතේ ආණ්ඩුවක් කියන්නේ? අපි ආණ්ඩුව හඳුන්වනවා මෙහෙම මේ. පුතේ ආණ්ඩුව කියන්නේ අපි කියනවා රාජ්‍යයේ ක්‍රියාකාරී හස්තය. කියන්නේ රාජ්‍යයේ වැඩ කරන අත. රාජ්‍යයේ ක්‍රියාකාරී හස්තය කවුද? ආණ්ඩුවයි. කවුද? මහජන කැමැත්ත පොදු ප්‍රතිපත්ති වලට හරවා ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවයි. එතනනේ මොකද? මහජන කැමැත්ත පොදු ප්‍රතිපත්ති වලට හරවා ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවයි. අපිට මේක ගන්න පුළුවන් ගොඩක්. අපි දැන් එකක් ගමු. මොකද රාජ්‍යයේ ක්‍රියාකාරී හස්තය කවුද? ආණ්ඩුව. පුතේ ආණ්ඩුවට තියෙනවා ආයතන 3ක්. මොනවද පළවෙනි එක? අර අපි ඉස්සර කතා කරපු මොකද්ද? ව්‍යවස්ථාදායකය. 2 විධායකය. 3 අධිකරණය. මොනවද ආයතන 3? ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. පුතේ රාජ්‍යයට පණ නෑනේ. අපි ගිය සති කතා කරන්නේ රාජ්‍ය අප්‍රාණිකයි. ආණ්ඩුව පුතේ සප්‍රාණිකයි. මෙයාට පුතේ පණ තියෙනවා. ඒ නිසා තමයි රාජ්‍යයේ ක්‍රියාකාරී හස්තේ රාජ්‍ය වැඩි කරන කෙනා කවුද? ආණ්ඩුව. ආණ්ඩුව මොනවද කියන්නේ? ව්‍යවස්ථාදායකේ නීති සම්පාදනය කරනවා. සම්පාදනය කියන්නේ හදනවා. එතන සකස් කරනවා. විධායකේ නීති ක්‍රියාත්මක කරනවා. එහෙනම් තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ. අධිකරණීය නීති විවරණය කරනවා. අධිකරණ නීති විවරණය. මෙන්න එහෙනම් පුතේ නීති සම්පාදනය,
නීති ක්‍රියාත්මක කිරීම, නීති විවරණය කිරීම කියන කරුණු මේ ආණ්ඩුව විසින් සිදු කරනු ලබනවා. එහෙනම් මෙතෙන්දී අපි කියන්න ඕනේ මේ වගේ ආණ්ඩු වර්ග මොනවාද? අපි පොඩි පිළිවෙලකට මේක පාඩම් කරුවේ. දැන් පිළිවෙල කියන්න අමාරුයි. ඒ හින්දා අපි ඉස්සර පාඩමකදී මම ආණ්ඩු පාඩම් කරන ලේසි ක්‍රමයක් කියලා දෙන්න. අපි පාඩම් කරා මොනවාද? රාජාණ්ඩු 1, 2 රදල ආණ්ඩු, 3 ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු, 4 ආඥාදායක ආණ්ඩු, 5 කතිපයාධිකාරී ආණ්ඩු, 6 දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු. ආදන්නේ වගන්න මොනවාද? ලිබරල් වාදී ආණ්ඩු, සමාජවාදී ආණ්ඩු, ෆැසිස්ටාදී ආණ්ඩු, ස්ත්‍රීවාදී ආණ්ඩු. මේ ඔක්කොම ආණ්ඩු පුතේ. මේ ටික ඔක්කොම අපිට ඉස්සරහ පාඩමක හම්බෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණ. මගේ මතකේ ඉවරනේ 2016 වගේ විභාගෙට ඇහුවා. එතකොට එතෙන්දී අපිට ඉගෙන ගන්න වෙනවා අපි ගාව තියෙන චූටි chart එකක් ලකුණු 20යි. ලකුණු 20ක ප්‍රශ්නයක් මෙන්න මේ වගේ පොඩි chart එකකින් ඉවරයි. හරි. එතෙන්දී මම මුව කටපාඩම් කරනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. මම ආණ්ඩු ක්‍රම ආකෘති පාඩම උගන්වලා තමයි සාමාන්‍යයෙන් රාජ්‍ය. හරි. එහෙම නැත්නම් රාජ්‍ය පාඩම උගන්වනකොට ආණ්ඩු ක්‍රම ආකෘති උගන්වනවා අපිට මේ මූලිකාංග අහු වෙනවනේ. මූලිකාංග පාඩමේදී අපි මේක උගන්වනවා ඕනනම් මම මෙතන ගන්නවා මේක උගන්වනවා අපි තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය. සම්භාව්‍ය විසිනසි වශයෙන් සමකාලීන. එතන සම්භාව්‍ය තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයේදී මේක කටපාඩම් කරවල. ඒ හින්දා මම කිව්වේ හරය එතන උගන්වගෙන. පුතේ මේ පාඩම් ටික ඉතින් අපිට එහෙම ඉවල්ටම කරගන්න අමාරුයි. තව එකක් අර මේ පන්තිය ගැන අහලා තිබුණා මේ 5 month mission එක. පුතේ 5 month mission පන්තිය අද රැයට තියෙනවා. අද රෑ 11ට තමයි තියෙන්නේ. මේ පන්ති 11ට දාන්න හේතුව තමයි ගොඩාක් ළමයිට පුතේ හවස පන්තිනේ. 4 ඉඳලා උදේ ඉඳන් හවස වෙනකම් පන්ති ගොඩක් අය. මේ වීඩියෝ පුතේ හැමදාම මම YouTube එකට දාන්නේ නැහැ. මේ වීඩියෝ එක විතරයි දාන්න හිතාගෙන ඉන්නේ. මොකද ඒක කරන්න අමාරුයි. වෙනමම data pack හදලා YouTube එකට දාන්න ටිකක් අමාරුයි දරුවෝ. ඉතින් ඒ නිසා මේ පන්තිර වැඩේ කරන් යන්න ඔයාලා join වෙන්න. මොකද මම සතිය දවස් දෙකක් දැම්මෙත් ඔයාලා ෆන්ඩ් ෆ්‍රී කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට මේක 5 month mission එක කියන අපේ තියෙනවා අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා රැ. මේ රැයට තියෙන පන්තිය පුතේ හැමදාම තියෙන රැ 11ට. 11ට දාන්න හේතුව තමයි මයි දරුවෝ එතකොට අනිත් පන්ති නැති නිසා හැමෝටම join වෙන්න පුළුවන්. හැබැයි පුතේ මේකට නම් රුපියල් 1000ක මුදලක් අය කරනවා. බොරු කියන්න ඕනේ නැහැ. ඒ හින්දා පුතේ මේකට ඇඩ් වෙනවා නම් එහෙම ඇඩ් වෙන්න තියෙන. ඒක පොඩි නම්බර් එකක් දීලා එහෙම පොඩි වෙනම group එකකට ඇඩ් කරනවා. 5 month mission කියලා group එකක් හදලා තිනවා. ඒකෙන් වෙනම එකට ඇඩ් කරනවා පේ කරපු අය. හරි. අද රැයට පන්තිය තියෙනවා. ගිය සතියේ පටන් ගත්තා. එතකොට එකපාරම මේ කතා කරලා තියෙන join වෙන ළමයිට join වෙන්න පුළුවන්. ඒක හරහා වඩා සිලබස් එක අහු වෙනවා. ඒක අමතරව තව දවසක් දානවා මේ පන්තියට පේපර් පන්තියක්. පුතේ පේපර් එකක් වෙනම දාන්න ඕනේ. ඒක ඊළඟ මාසේ පටන් ගන්න හිතාගෙන ඉන්න පේපර් පන්ති. මේ පේපර් පන්ති පටන් ගත්තාම පුතේ සමස්ත විෂය නිර්දේශනාවට විදිහට පේපර්ස් ටික කතා කරනවා. හරි 2011 ඉඳලා 2020 වෙනකම් පේපර්ස් ටිකත් සමස්ත විෂය නිර්දේශනාවට නිකම් පේපර්ස් ටික අපිට කතා කරනවා. ඉතින් ඒ පන්තිය වෙනම එකක් අහලා තිබුණ ළමයි ඒක නිසා මම මේ විස්තරේ කිව්වේ. ඒකට ජොයින් ඒක හරහා අපිට පුළුවන් පුතේ සිලබස් එක අල්ල ගන්න. මේක හරහා ඔයාලට පුළුවන් ගොඩක් පාඩම් අල්ලන්න. ඔයාලට තේරෙනවනේ මේ පාඩම් ඇතුලේ මේ කරුණ ළමයාට කියලා දෙන්න. උඩින් බරුවට විෂය අඳුරේ අතපත ගාගෙන ගිහිල්ලා වැඩක්. මොකද අඳුරේ අතපත ගාගෙන ගියාම විභාගෙට ගිහිල්ලා ඉඳගත්තම දන්නේ කීවත්. ඒකට ඉතින් උගන්නපු ගුරුවරයා විතරක් නෙවෙයි ගුරුවරයාගේ අම්මා අප්පත් සිහි කරනවා ළමයි. පුතේ එහෙම කරන්න ඕනේ නෑනේ අපිනේ. ඒ හින්දා අපි හරියට ඉගෙනුවාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මාස 5න් අනිවාර්යයෙන්ම සිලබස් එක කරලා දානවා. අනිවාර්යයෙන්ම උගන්වනවා. හැබැයි තියෙන්නේ මේ ටයිම්. ඒකට මාසෙකට දවස් 20ක් පන්ති හම්බ වෙනවා. 20කට තමයි රුපියල් 1000. හරි. එතකොට තව දැන් 4ක් මේකට එකතු වෙනවා. එතකොට 24ක් පුතේ දවස් 24 විතර. එහෙනම් මුල ඉඳලා ඉගෙන ගන්නවා නම් ඒක තමයි අපිට තියෙන සිස්ටම් එක වෙන පුතේ මේ දවසකට එහෙම දාන්න. ඒකෙත් උගන්වන්නේ මේ විදිහටම. මේ කිසි හදිස්සියක් නැහැ. එන ළමයිගෙන් ඕනනම් අහලා බලන්න. මේක ස්ලෝ මොෂන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එකපාරම මේ විදිහට අතර උගන්වන්න. ඉතින් පාරම හරියට ඔලු ගෙඩියට වන්නේ. ඒක තමයි කරන්නේ. හරි එහෙනම් මේ පාඩම් ටික පුතේ එතන තාම පටන් ගත්තේවත් නැහැ. තාම මම හිතන්නේ මුල් පාඩම් පටන් ගත්ත මගේ මතකේ නිවැරදි නම්. එතකොට මේ පාඩම ඒ විදිහට තමයි කරන්නේ. හරි මේ බලන්න. අපයි මන්තකට සම්බන්ධ වෙන්න ඕන නම් 5 month mission කියලා ගහලා නැත්නම් 5 month කියලා ගහලා පුතේ ඔයාමගේ නම්බරයට මැසේජ් එකක් දාන්න 071 716 1716. ඒකට මැසේජ් එකක් දාන්න. ඒක අහලා තිනවා මට දැන් ආයෙ ගිහිල්ලා ඔක chat කර කර කියන්න බැරි හින්දා මම මෙහෙම කියලා දෙනවා. හරි. මේ බලන්න.
ඊළඟ එනවා ඔන්න ආණ්ඩු වර්ග ටිකක් නේ. එතකොට මේ ආයි බලන්න. ඊළඟ එක්කෙනා කවුද? සාධිපත්‍ය බලය. මොකද පුතේ ඊළඟ සාධිපත්‍ය බලය. පුතේ සාධිපත්‍ය බලය ගැන කතා කරනකොට මේ පිළිබඳව පොතක් ලියනවා ජිම්බොඩෑන්. මොකද ලියන්නේ ජිම්බොඩෑන්. මෙයා මේකෙද සාධිපත්‍ය බලය හඳුන්වනවා. හරි. මෙයා මේ ලිය පොතේ නම තමයි රාජ්‍ය පිළිබඳ ප්‍රවාද 6. කියන රාජ්‍ය පිළිබඳ ප්‍රවාද 6. කියන පොතේ යා සාධිපත්‍ය බලය හඳුන්වනවා මේ විදිහට. කිසිදු බලයකට සීමා නොවූ කිසිදු බලයකට සීමා නොවූ හද කිසිදු බලයකට සීමා නොවූ යටත් වැසියන් කෙරෙහි යෙදවිය හැකි යටත් වැසියන් කෙරෙහි යෙදවිය හැකි රාජ්‍ය සතු අසහාය උත්තරීතර ශ්‍රේෂ්ඨතම බලය සාධිපත්‍ය බලයයි. මොනවද කියන්නේ? කිසිදු බලයකට සීමා නොවු කිසිම බලයකට සීමා වෙලා නැහැ. සාධිපත්‍ය බලය තමයි උතුම්ම බලය. ඉහළම බලය රටක. රට පිළිබඳව තීරණ ගැනීමේ බලය. ඒක අපි කියනවා සාධිපත්‍ය බලය. පුතේ කිසිදු බලයකට සීමා නොවු යටත් වැසියන් කරේ කාටද මේ බලය යොදවන්නේ? යටත් වැසියෝ නැත්නම් රට වැසියෝ නැත්නම් පුර වැසියෝ කියන අයට. එහෙනම් යටත් වැසියන් කෙරෙහි යෙදවිය හැකි රාජ්‍ය සතු අසහාය උත්තරීතර ශ්‍රේෂ්ඨතම බලය සාධිපත්‍ය බලය වෙනවා. මෙන්න මේ සාධිපත්‍ය බලය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එකට අපි කියනවා පුතේ අභ්‍යන්තර සාධිපත්‍ය බලය. දෙවෙනි එකට අපි කියනවා මයි දරුවෝ බාහිර සාධිපත්‍ය බලය. මොකද්ද බලය? අභ්‍යන්තර බාහිර. මේක සරලම අදහස. අභ්‍යන්තර කියන්නේ රට ඇතුලේ විසඳන රට ඇතුලේ සිදුවෙන ගැටලු විසඳීමේ බලය. බාහිර ස්වාධිපත්‍ය කියලා කියන්නේ රටෙන් පිට ඒ කියන්නේ රටවල් අතර ඇතිවන ගැටලු විසඳීමේ බලය. අභ්‍යන්තරය කියන්නේ ඇතුලේනේ. එහෙනම් රට ඇතුලේ සිදුවෙන ගැටලු විසඳීමේ බලය. බාහිර කියන්නේ පිටනේ. ඒ කියන්නේ රටවල් අතර ඇතිවන ගැටලු විසඳීමේ බලය. මේකට අපි කියනවා පුතේ සාධිපත්‍ය බලය කියලා. හතදා කතා කරවා සාධිපත්‍ය බලය කියන්නේ රාජ්‍යක තියෙන උත්තරීතර බලය. මේ පිළිබඳව මතවාද ගෙනාවා ජිම්බොඩෑන්. එයාලිනෝ පොතා. එතන මොකද්ද? රාජ්‍ය පිළිබඳ ප්‍රවාද 6ක්. මේ රාජ්‍ය පිළිබඳ ප්‍රවාද 6ක් කියන කුටියේ කියන නිර්වචනය මොකද්ද? කිසිදු බලයකට සීමා නොවූ යටත් වැසියන් කෙරෙහි යෙදවිය හැකි රාජ්‍ය සතු අසහාය උත්තරීතර ශ්‍රේෂ්ඨතම බලය සාධිපත්‍ය බලයයි කියලා. ඒ අනුව පුතේ සාධිපත්‍ය බලය කොටස් දෙකයි. අභ්‍යන්තර සාධිපත්‍ය බලයයි බාහිර සාධිපත්‍ය බලයයි. පුතේ මම මේක වර්ගීකරණයක් කරනවා. මෙන්න මේ ආණ්ඩුව සහ සාධිපත්‍ය බලය කියන්නේ පුතේ නෛතික සාධක. මොනවාද? නෛතික සාධක. මේ නිශ්චිත දේශ සීමාවයි ජාතික පදනමයි කියන්නේ පුතේ භෞතික සාධක. මොන සාධකද? භෞතික සාධක. ඒකත් චුට්ටක් මතක තියාගන්න. right. අපි මේක ලියාගෙන ඉවර වෙලා නැත්නම් පාරක් මේ කතා කරලා අපි වැදගත් දෙයක් තියෙනවා ඒකත් කතා කරලා පාඩම ඉවර කරමු. ලියන්න. ලියන්න. රාජ්‍යයේ ක්‍රියාකාරී හස්තය ආණ්ඩුවයි. රාජ්‍යයේ ක්‍රියාකාරී හස්තය ආණ්ඩුවයි. ආණ්ඩුවට ලියන්න. රාජ්‍යයේ ක්‍රියාකාරී හස්තය ආණ්ඩුවයි. ඒ අනුව අජීවී වස්තුවක් වන රාජ්‍ය සජීවී වස්තුවක් කරමින් ප්‍රාණවත් කරන ආණ්ඩුව තුල ප්‍රධාන ආයතන තුනක් දක්නට වේ. අංක දාලා ලියන්න. එක ව්‍යවස්ථාදායකය. උදේ ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. නීති සම්පාදිත ආයතනය.
දෙක විදායකය විදායකය ඉරක් ගහලා යන ඉස්සරහින් නීති ක්‍රියාත්මක කරන ආයතනය නීති ක්‍රියාත්මක කරන ආයතනය තුන අධිකරණය තුන අධිකරණය ඉස්සරහට ගහලා යන්න නීති විවරණය කරන ආයතනය නීති විවරණය කරන ආයතනය කියන ඡේදයෙන් ජනුවෙන් ආණ්ඩුවේ ත්‍රිවිධ ආයතන හඳුනාගත හැකි අතර පාලන ක්‍රමයන් පදනම් කර ගනිමින් විවිධ ආණ්ඩු වර්ග දක්නට වේ. ඒ අතර උදේ මේ ටික ලියාගන්න ඉස්සරහ පාඩමකදී කටපාඩම් කරවනවා. පහට ලියන්න ඔයා. මේක මේ පිළිවෙල ලියාගන්න බය වෙන්න එපා. මේ ටික ලේසි ක්‍රමයක් තියෙන්නේ. හැබැයි ඒක කියන්න ගියාම චුට්ටක් සංකීර්ණයි කියන උඩට හරියට දාන්න ඕනේ කරනවා. නිසා මම ඒක දැන් try කරන්නේ නැහැ. හැබැයි මේක පාඩම් කරවනවා ඔයාට ලියන්න පහලට. රාජාණ්ඩු. මගේ පන්ති ආපු අයට නම් මේවා පාඩම්. ඒක රාජාණ්ඩු. දෙක රදලාණ්ඩු. තුන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු. හතර ආඥාදායක ආණ්ඩු. පහ කතිපයාධිකාරී ආණ්ඩු. හය දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු. තව ඔයා දන්න ටිකුත් ලියමු මොනවාද? ලිබරල්වාදී ආණ්ඩු. තව සමාජවාදී ආණ්ඩු. ෆැසිස්ට්වාදී ආණ්ඩු. පැටිස් එහෙම නෙවෙයි. ෆැසිස්ට්වාදී ආණ්ඩු. ස්ත්‍රීවාදී හයිලයිට් කරලා ලියාගන්න කාන්තාව විතරක් ඕන. නේද? ස්ත්‍රීවාදී ආණ්ඩු. ඡේදන ලියන්න. වැනි ආණ්ඩු වර්ග. දක්නට වේ. කෙසේ වෙතත් ආණ්ඩුවද රාජ්‍ය අත්‍යවශ්‍යාංගයක් වන අතර මෙය නෛතික සාධකයකි. පුතේ නෛතික කියන්නේ නීතිමය කියන එක. මෙය නෛතික
තේරුම දන්නේ නැත්නම් වරහන් ඇතුලේ නීතිමය සාධකයකි සාධකයකි මේ නෛතික සාධකයකි ලියන්න ඊළඟ එක සාධිපත්‍ය බලය සාධිපත්‍ය බලය සාධිපත්‍ය බලය ලියන්න රාජ්‍යක ස්වාධිපත්‍ය බලය යනු ස්වාධිපත්‍ය බලය යනු උත්තරීතරම බලය වන අතර උත්තරීතරම බලය වන අතර මෙය අධිකාරී බලය යනුවෙන්ද හඳුන්වනු ලබයි. මෙය අධිකාරී බලය යනුවෙන්ද හඳුන්වනු ලබයි. උදේ පොතක නමක් හයිලයිට් කරලා ලියා ගන්න රාජ්‍ය පිළිබඳ ප්‍රවාද 6ක්. හරි ලියන්න රාජ්‍ය පිළිබඳ ප්‍රවාද 6 නැමැති කෘතිය තුල චින්බොඩෑන් ප්‍රකාශ කර සිටියේ උදේ නිර්වචනයක් ඉදිරියට හයිලයිට් කරලා ලියන්න කිසිදු බලයකට සීමා නොවූ කිසිදු බලයකට සීමා නොවූ කිසිදු බලයකට සීමා නොවූ යටත් වැසියන් කෙරෙහි යෙදවිය හැකි යටත් වැසියන් කෙරෙහි යෙදවිය හැකි රාජ්‍ය සතු අසහාය උත්තරීතර ශ්‍රේෂ්ඨතම බලය සාධිපත්‍ය බලයයි ඒ අනුව සාධිපත්‍ය බලය අංක දාලා ලියන්න 1 අභ්‍යන්තර සාධිපත්‍ය බලය අංක දාලා ලියන්න 1 අභ්‍යන්තර සාධිපත්‍ය බලය නෝට් එක ලියා ගන්න අමාරු විනා නෝට් එක ගෲප් එකට දානවා ඒ හිස්තෙන් තිබුණ පුතේ ඒක එහෙම පුරව ගමු යන්න 1 අභ්‍යන්තර සාධිපත්‍ය බලය වේගය කියන එක ගොඩක් වැදගත්. එහෙනම් වේගෙන් ලියන්න පුරුදු වෙන්න. අභ්‍යන්තර ස්වාධිපත්‍ය බලය 2 බාහිර ස්වාධිපත්‍ය බලය ලියන්න පහලින් අභ්‍යන්තර ස්වාධිපත්‍ය බලය යනු තාත්තා හරි ලියන්න අභ්‍යන්තර ස්වාධිපත්‍ය බලය යනු රාජ්‍ය අභ්‍යන්තරය පාලනය කිරීමේ
දී ඇතිවන ගැටලු විසඳීමේ බලය වන අතර රාජ්‍ය අභ්‍යන්තරය පාලනය කිරීමේදී ඇතිවන ගැටලු විසඳීමේ බලය වන අතර බාහිර ස්වාධිපත්‍යය බලය යනු බාහිර ස්වාධිපත්‍යය බලය යනු රාජ්‍යයෙන් පරිබාහිරව එනම් රාජ්‍යයන් අතර ඇතිවෙන ගැටලු විසඳීමේ බලය වේ. පුතේ වෙනම ඡේදකින් ලියන්න. ඉහත ආකාරයට අනුව නූතන භෞමික රාජ්‍ය හඳුනාගත හැකි අතර මෙම භෞමික රාජ්‍යයේ ප්‍රධානතම සංධිස්ථානයක් ලෙස උදේ ඡේදයට හයිලයිට් කරලා ලියන්න 1648 වෙස්ට්ෆේලියානු සාමගි විසුමද හඳුන්වා දිය හැක. ඉහත ආකාරයට අනුව බලන විට භූමිය සහ ජනග්‍රහණය භෞතික සාධක ලෙසත් ආණ්ඩුව සහ සාධිපත්‍ය බලය නෛතික සාධක ලෙසත් හඳුනාගත හැක. හරි. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි මේක තව පාරක් කතා කරලා ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඒ ටික කතා කරමු. ඊට පස්සේ අපි ටිකක් තියෙන බලමු. එන්නකෝ. රාජ්‍ය කිව්වහම රාජ්‍යට අංග 4යි. මොනවාද අංග 4? නිශ්චිත දේශ සීමාව, ජාතික පදනම, ආණ්ඩුව, සාධිපත්‍යය. උදේ නිශ්චිත දේශ සීමාව ගැන කතා කරාම නිශ්චිත දේශය කියන්නේ භූමිය කියන එක. ඒක අපි කිව්වා නිශ්චිත භූමි ප්‍රදේශයක් ඒට සටලන ගුවන් සීමාවක් ඇත්නම් මුහුදු සීමාවක් ගැන සමන්විත වුණේ මොකද්ද? නිශ්චිත දේශ සීමාව. ඒ අනුව ජාතික අභිමානය, ජාත්‍යාලය කියන දේවල් භූමිය කියන එක පදනම් කරගෙන ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් මෙන්න මේ ලෝකයේ බලනකොට රටවල් අතර කුඩාම රාජ්‍ය වතිකානුව විශාලතම රාජ්‍ය රුසියාව. ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ කියනවා පුතේ මොකද්ද? කුඩාම රාජ්‍ය හොඳම රාජ්‍යය කියලා. මේක අපි නූතන ප්‍රවණතා 3ක් කතා කළා. ඔන්න ඔය තමයි ඔකේ කතා කළේ. දෙවෙනි ගත්තයින් පස්සේ ජාතික පදනම කිව්වේ ජනගහනය. පුතේ ජනගහනය කියන්නේ ස්ටීවන් ලීකොක් කියනවා මිහිපිට ජනාවාස නොවුණු භූමියක් රාජ්‍යයක් ලෙස හඳුනා ගන්න බෑ කියලා. එහෙනම් පුතේ ජනගහනය කියන සාධකය අනිවාර්යයි කියන එක තමයි කියන්නේ. යනුව එක් ජාතියකට එක් රාජ්‍යයක් කියන සංකල්පය 1789 කරලියට පැමිණෙනවා. එයනුව පුතේ වැඩිම ජනගහනයක් ඉන්න රට චීනය වෙද්දී අඩුම ජනගහනයක් ඉන්නේ වතිකානුවේ බවට පත් වෙනවා. ඊළඟට ආණ්ඩුව කියන සංකල්පය කතා කරාම පුතේ ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍යයේ ප්‍රධානතම අංගයක්. එයා අපි හඳුන්වනවා රාජ්‍යයේ ක්‍රියාකාරී හස්තයේ වැඩ කරන කෙනා කියලා.
එනකොට ආණ්ඩුවට ආයතන 3යි ව්‍යවස්ථාදායකය විධායකය සහාධිකරණය. ඊට පස්සේ අපි ආණ්ඩු වර්ග ටිකක් හඳින්නවා. ඊළඟට ගත්තම සාධිපත්‍ය බලය මතවාද ගෙනාවේ ජිම් බෝඩන්. එයා කියනවා රාජ්‍ය පිළිබඳ ප්‍රවාද 6ක් කියන පොතේ කිසිදු බලයකට සීමා නොවූ යටත් දෙසියන් කෙරෙහි යෙදවිය හැකි රාජ්‍ය සතු අසහාය උත්තරීතර ශ්‍රේෂ්ඨතම බලය සාධිපත්‍ය බලය කියලා. එනවා සාධිපත්‍ය බලය පුතේ කොටස් දෙකකට බෙදුවා. එකක් අභ්‍යන්තර සාධිපත්‍ය බලය, ඉතිරි එකට අපි කියමයි දරුවෝ බාහිර සාධිපත්‍ය බලය කියලා. එහෙනම් ඔන්න ඔය ටික තමයි මම පුතේ අපි කතා කළේ. ඒට අමතරව අපි රාජ්‍ය හැඳින්වීමට මහාචාර්ය ජේ.ඩබ්ලිව් ගානර්ගේ නිර්වචනය මුලින් කතා කරලා ලියාගත්තා. අපි ඒක කිව්වා කොහොමද? කිසියම් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල විදේශාධිපත්‍යකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් මනුස්ස කොට්ටාසය